අද සිරස FM පන්සිල් මළුවේ මුල් කාලය මා වෙන් කරන්නට සිටුවේ ඔබ යොමු කරන ලද ප්‍රශ්න උදෙසාමයි. ඒ තමයි ඔබ ප්‍රශ්නයක් හැටියට ගොඩනගා තිබුණා ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරන ලද යම් කාරණයක් සම්බන්ධව. ඒ තමයි පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා ගෞතම බෝධිසත්වයන් බුද්ධත්වය අවබෝධ කර ගන්නා විට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කිසිවෙකු මේ මිහිතලය මත නොසිටී බව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට පැහැදිලි කළා. නමුත් උන්වහන්සේ බුද්ධත්වය ලබන විට සෝවාන් සකදාගාමි අනාගාමී බවට පත් වූ ආර්යයන් වහන්සේලා මේ මිහි මත සිටි බව දහම් පොත්වල සඳහන් වන බවට බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබුණා. ස්වාමින් වහන්සේ මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මුලින්ම මෙහෙමයි නෝන දැන් සූත්‍රගත ධර්මයේ මගේ මතක හැටියට මහාපදාන කියන සූත්‍රයේ තේරෙනවද ඔය සම්බන්ධව කාරණා සඳහන් වෙලා තියෙනවා. එතනදී සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම ගුණදහම් වඩලා දිව්‍ය තලයට ආවය කියලා එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දේශනා කළා. සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. සිකී බුදුරජාණන් වහන්සේට පස්සේ වෙස්සබ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මය දේශනා කරනවා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිෂ නොවන අවුරුදු 70,000ක් කියලා. ඒ කියන්නේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ පරමාවිෂත් අවුරුදු 70,000ක්. ඒ තරම් පිනෙන් ඉහළ සත්‍යෝ තමයි ඒ කාලේ පහළ වෙලා තියෙන්නේ. ඒතකොට මේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සෙක් පින් දහම් කරලා දිව්‍ය තලයකට ගිහිලා උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ මේ මනුස්ස දුවක්. නමුත් මේ මොහොතේ ඔබ මනුස්ස දියණියක් වුණත් ඔබ සමහර විට පටිච්ච සමුප්පන්නව සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච උපාසිකාවක් නැත්නම් උපාසක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සිකී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ගුණධර්ම පූර්ණ කරපු උපාසක උපාසිකාව කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එදා ඔබ එතන ගුණධම් පුහුණු කරලා වර්තමානයේ මනුස්ස දුවක් හැටියට ඉන්නවා. තේරෙනවද? ඒ වගේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ගුණදහම් ජීවිතයෙන් එකතු කරගෙන දිව්‍ය තලයකට ගිය දෙවි කෙනෙක් නොනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා දිව්‍ය තලයක ඉන්න පුළුවන්. මාර්ගඵලලාභී නෙමෙයි. තේරෙනවද? සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය තලයකට ගියාට පස්සේ අපි කියමු තුසිතේට ගිහිල්ලා උප්පත්තිය ලැබුවා කියලා. ඒතකොට තුසිතේ උප්පත්තිය ලැබුවාට පස්සේ එයා දිව්‍ය සෝත වලින් අහනවා දිව්‍ය චක් වලින් දකිනවා තුසිත යාමයේ කියලා දිව්‍ය තලයකුත් තියෙනවා කියලා. තේරෙනවද? එතකොට එහෙම දැකලා එයා තුසිතේ ඉඳගෙන සීලය ආරක්ෂා කරමින් පින්කම් කරමින් නිරේතුරුවම එයා තුසිතේ යාමිය උපාදානය කරගෙන ජීවත් වෙනවා. එයා මේ තුසිතේ ජීවත් වෙලා සමහර විට අවුරුදු ලක්ෂ ගාණක් ඒවැ ආයුෂ දීර්ඝයි ලක්ෂ ගාණක් ජීවත් වෙලා ඒ තුසිතෙන් චුත වෙන වෙලාවේ යාමිය උපාදානය කරන් යාමිය කියන දිව්‍යතලේ උප්පත්තිය ලැබෙනවා. එතකොට ඒ වගේ මේ ආකාරයෙන් නොන අවුරුදු ලක්ෂ ගණන් මේ දිව්‍යතලවල උප්පත්තිය සකස් කරගෙන ඒ දිව්‍යතලවලින් චුත වෙන වෙලාවේ එයා තවත් දිව්‍යතලයක් උපාදානය කරගෙන ඊළඟ උපත ඒ දිව්‍යතලය සකස් කරගන්න. එතකොට මෙහෙම දිව්‍යතලයක ජීවත් වෙද්දී අන්න එයා දිව්‍ය සෝතවලින් අහනවා දිව්‍ය චක් වලින් දකිනවා කෙනෙක් මනුස්ස ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේම සමාධිය පුහුණු කරනවා දකින්න. එයා ඊට පස්සේ දිව්‍ය තලයේ ඉඳන් සමාධිය පුහුණු කරලා ඒ දිව්‍ය තලයේ අවුරුදු ලක්ෂ ගාණක් ජීවත් වෙලා චුත වෙන වෙලාවේ සමාධිය උපාදානය කරගෙන එයා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල තාම සෝවන් වෙලා නැහැ. ඒතකොට මේ වගේ නෝනා කල්ප ගාණක් දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලප තව දෝලණය වෙවි ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර විදුර කියලා තාපසයෙක් හිටිය අතීතයේ කියලා. ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා තියෙනවා. මේ විදුර කියන තාපසයා මෛත්‍රිය පුහුණු කරනවා. එයා දිසාපාමොක් ආචාර්යවරයෙක්. එයා පුහුණු කරන්නේ මෛත්‍රිය විතරයි. එයාට ශිෂ්‍යයෝ දසදහස් ගාණක් හිටියා කියනවා. ඒ සෑම ශිෂ්‍යයෙකුටම විදුර කියන දිසාපාමොක් ආචාර්යවරයා මේ බමුණා උගන්වන්නේ නෝන මෛත්‍රිය ගැන විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. ඒ මෛත්‍රිය ඉගෙනගත්ත මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිෂ්‍යයෝ බුදුරජාණන් වහන්සේ කියනවා එක්ක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයකම තමයි උපදින්නේ. නැත්තන් දිව්‍ය තලයකම තමයි ඉපදෙන්නේ. මනුස්ස ලෝකේ ඉපදුනත් එයා මනුස්ස ලෝකේ රජ කෙනෙක් සිටු කෙනෙක් පාලකෙක් ගම්පතියෙක් වෙලා ඉපදෙන්නේ. ඉන් පල්ලෙහා කවදාකවත් එයාගේ ගෝලෙක් මැරිලා ඉපදිලා නැහැ. කවදාකවත් ඉපදිලේ මෛත්‍රියේ තියෙන ආනිසංස ශක්තිමත් භාවය. තේරෙනවද? ඒතකොට මේ විදුර තාපසයා මෙහෙම සමන්ගේ ගෝලෙයින්ට මෛත්‍රියම උගන්නලා එයාත් මෛත්‍රිය තුල පුහුණු වෙලා මේ විදුර තාපසයා මැරෙනවා.
මැරිලා එයත් ගිහිල්ලා අර රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ එයා දකිනවා දිව්‍ය චක්කු වලින් එයාගේ ගෝලයින් හා සමෝය ඉපදිලා ඉන්නේ. එයාගේ ගෝලයින් හා සමෝය ඉපදිලා ඉන්නේ. තේන්න? ඒ වෙලාවේ එයාට ලැජ්ජාවක් ඇති වෙනවා. මොකද විදර්ශනාවක් වෙట్లా නැහැනේ. ලැජ්ජාවක් ඇති වෙනවා. දෙයියනේ මම මගේ ගෝලයෝ ලක්ෂ ගානකට මෛත්‍රිය ඉගැන්නුවා. නමුත් දෙයනේ මම ඇවිල්ලත් ඉපදිලා තියෙන ඒගොල්ලෝ හා සමෝනි කියලා ලැජ්ජාවක් ඇති වෙනවා. එයා ලැජ්ජාවක් ඇති වෙලා එයා ඒ බ්‍රහ්මතලයෙන් චුත වෙන වෙලාවේ මනුස්ස ලෝකයේ කෙරේ නැවත උපාදානයක් සකස් කරගෙන මේ හිමාලයේ උප්පත්තිය සකස් කරගෙන නොවන අවුරුදු 7ක් එයා තනිකරම මෛත්‍රිය පුහුණු කරනවා කියනවා. පුහුණු කරලා ඒ අවුරුදු 7ක් මෛත්‍රිය වැඩිීමේ ආනිසංස තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සක්‍රියා වෙලා ඒකන දිව්‍ය තලයන්ට අධිපති සක්‍රයා වෙලා සහ මහා බ්‍රහ්මයා වෙලා 37 වතාවක් උපත ලැබුවා කියලා. ඒකන 37 වතාවකින් යා මනුස්ස ලෝකයට ආවේ නැහැ. ඒ 37 වතාවේ මෙයා එක්ක මහා බ්‍රහ්මයා වෙනවා එහෙම නැත්නම් සක්‍රයා වෙනවා. තේරෙනවද මේ මෛත්‍රී ආනිසංස තුලින්. නමුත් විදර්ශනා නුවණ සකස් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා 37 වතාවක් මෙහෙම මහා බ්‍රහ්මයා වෙද්දි සක්‍රයා වෙද්දි අර කල්ප විනාශයන් සිද්ධ වෙන කාලෙට එයා ඒ කල්ප විනාශය සිද්ධ වෙනකොට චුත වෙන වෙලාවක් තියෙනවනේ. ඒ චුත වෙනකොට එයා අර ආබස්සරා බ්‍රහ්ම ලෝකේ උපාදානය සකස් කරන් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියනවා. තේරෙනවද? මනුස්ස ලෝකෙට එමක් නැහැ. එහෙනම් බලන්න 37 වතාවක් මහා බ්‍රහ්මයා වුණා නම් සක්‍රයා වුණා නම් ඕන කල්ප කීයක් එයා ඒ ජීවිතය තුල දෝලන වෙමින් ඇවිල්ලා තිනවා. නේද? ඒ වගේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් ගිහි පින්වතෙක් ගුණදහම් පුහුණු කරලා දෙවියෙක් වෙලා ඒ දිව්‍ය තලවලින් දිව්‍ය තලවලින් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලට චුත වෙමින් මැරෙමින් ඉපදෙමින් නොනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ දක්වා ඉන්න පුළුවන්. තේන එතන කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ මොහොතේ මෙතන ඉන්න අපි තුන්දෙනාම සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පටිච්ච සමුප්පන්නව කොහේ හරි ඉපදිලා හිටිය පිරිසක්මයි. තේරෙනවද? පිරිසක්මයි. එහෙමනම් සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය තලයට ගිය කෙනා දිව්‍ය තල අතරම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලම දෝලණය වෙමින් අන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් දිව්‍ය තලයක හිටියා. තේරෙනවද? මේක අපි ගලප ගන්න වෙන්නේ මෙහෙමයි. එතකොට මෙහෙම ඉද්දී එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට චිත්තයක් සකස් වෙනවා මම මේ අනාගාමී බ්‍රහ්ම ලෝක වලට යන්න ඕනේ කියලා. තේරෙනවද? එතකොට අනාගාමී බ්‍රහ්ම ලෝක කියන්නේ මොකද්ද? අවිහ අතප්පය සුදස්ස සුදස්සී සහ අකනිටකා. මේ පහ තමයි අනාගාමී බ්‍රහ්මතල. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම එ르දියෙන් වඩිනවා අවිහ කියන බ්‍රහ්මතලේ. තේරෙනවද? ඔතනදී තමයි ඔය සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම මේ දිව්‍ය තලයට ආවයි කියන දෙවි කෙනා මුණ ගැහෙන්නේ. දැන් එයා බ්‍රහ්මෙක්. දැන් එයා කොතනද ඉන්නේ? දැන් එයා ඉන්නේ අනාගාමී බ්‍රහ්මතලයක. එයා අවිහ කියන බ්‍රහ්මතලයේදී තමයි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ. දහස් ගාණක් බ්‍රහ්මයේ වලදී මුණ ගැහෙනවා. නමුත් මේ මුණ ගැහෙන සෑම බ්‍රහ්මයක්ම නෝනා අනාගාමී බ්‍රහ්මයෝ. හරිද? අනාගාමී බ්‍රහ්මයේ ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේට මහා ප්‍රදාන සූත්‍රයේදී කියනවා මේ වෙලාවේ දහස් ගණන් දසදහස් ගණන් බ්‍රහ්මයෝ මුණ ගැහෙනවා කියලා. තේරෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ මේ අයත් එක්ක අවිහේ ඉඳන් අතප්පේ කියන බ්‍රහ්මතලයට යනවා. එ르දියෙන් ගමන් කරනවා. අතප්පේ ඉඳන් සුදස්සේට සුදස්සේ ඉඳන් සුදස්සී කියන සුදස්සේ ඉඳන් අකනිටකා බ්‍රහ්මතලයේ දක්වා මේ බ්‍රහ්මතල පහටම බුදුරජාණන් වහන්සේ එ르දියෙන් මේ දෙවියත් එක්ක ගමන් කරනවා. තේරෙනවද? ගමන් කළ ධර්මයේ දේශනා කරනවා. තේරෙනවද? නමුත් ඒක හරි. එතන කිසිම වැරද්දක් නැහැ. සියලුම දෙනාම අනාගාමී බ්‍රහ්ම බව ඇත්ත. නමුත් ඒගොල්ලෝ අනාගාමී බවට පත් වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ කොහේ හෝ දිව්‍ය තලයක ඉඳලා. තේරුණාද? ඒතර බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන මොහොත දක්වා ඒගොල්ලෝ කොහේ හරි දිව්‍ය තලයක ඉන්නේ නැති. තේරෙනවද? ඒතර ධම්මචක්ක පවත්වන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් දෙවියන් ධර්මයේ ඇස ලැබුවා කියලා. ධර්මාබෝධය ලැබුවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කරන තාක් දක්වා ඔය අනාගාමී බ්‍රහ්මතලවල අනාගාමී බ්‍රහ්මයෝ හිටියේ නැහැ. දැන් මේක සිද්ධ වෙන්නේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කළ ගොඩාක් කාලයකට පස්සේ. ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කරපු ගමන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ බ්‍රහ්මතලවලට. ඊට හුඟක් කාලයකට පස්සේ. එතකොට එතනදී ඒ සියලුම බ්‍රහ්මයෝ අනාගාමී බ්‍රහ්මයෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මහා ප්‍රධාන සූත්‍රයේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ අනාගාමී බවට ඒගොල්ලෝ පත් වෙන්නේ නෝනා අර ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරලා ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රය ඇසීමෙන් තමයි අන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත් වෙලා ඒගොල්ලෝ අනාගාමි බ්‍රහ්මතල වලට යන්නේ. ඒතකොට එහෙම නැතුව යම් කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් දිව්‍ය තලවල බ්‍රහ්මතලවල හිටියා කියලා ඒ තරම් අසාධාරණයක් බුදුරජාණන් වහන්සේට අපි කරන්නේ නැහැ.
ඒක බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ඒ තරම් අගෞරවයක් ඒ තරම් අසාධාරණයක් මේ ලෝකේ නැහැ. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාරමීදම් පුරලා අර මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පස්වලට වඩා ශරීරමාංශ දන් දීලා අර ආකාශයේ තරු කැට වලට වඩා ඇස් ගලව දන් දීලා නෝනා අරසා මහා දුක් කන්දරාවක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් විඳලා 6 අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියා කරලා මේ සම්මා සම්බෝධි අවබෝධ කර ගනිද්දි නෝනා කෙනෙක් කියනවා නම් ඒ මොහොතේ ඊට පෙර ආතුව ලෝකේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියා කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙමේ මේ ලෝක ධාතුවේ චතුරාර්ය සත්‍ය මතු කළා ගත්තේ. චතුරාර්ය සත්‍ය දන්නේ ඒ ලෝකෙ හිටියා. ඔය කියන විදිහට. හිටියා කියලානේ ඔය කියන්නේ. ඒ කියන්නේ කොහේ හෝ බ්‍රහ්ම තලවල දිව්‍ය තලවල සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවිවරු බ්‍රහ්මියෝ හිටියා. හිටියා කියන්නේ ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය දන්නවා පුහුණු කරපු අය. එහෙනම් බුදුරජාණන් වහන්සේ නෙමේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා ගත්තා. ඒසා අගෞරවයක් කෙනෙක් කියනවා නම් කොයිසා වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් හරි මේක කියනවා නම් සටහන් කරනවා නම් ඒසා අගෞරවයක් බුදුරජාණන් වහන්සේට අපිට වෙන කරන්න නෑනේ. ඒ කියන්නේ අපි පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය මතු කළා ගත්තා. බුදුරජාණන් වහන්සේ මේසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා ඇවිල්ලා මේ මතු කරලා ගන්නේ ලෝකේ තියෙන දෙයක්. එහෙමනේ ඔය කියන්නේ. ලෝකේ තියෙන දෙයක්. බ්‍රහ්ම ලෝකේ මේ අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නවා සෝවාන් බ්‍රහ්මයෝ ඉන්නවා. එහෙනම් මේ තියෙන දෙයක් මතු කරලා ගන්න. දෙයි හාමුදුරනේ තීන දෙයක් ලෝකේ මතු කරලා ගන්න නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගාන බුදුරජාන් වහන්සේ නමක් බෝධිසත්වයේ පෙරම් පුරන්න ඕනද? අපි නුවණින් ගලපන්න ඕන. ධර්මයේ නුවණින් ගලපලයි මතු කරලා ගන්න ඕනේ. පොතක තියෙන බව ඇත්ත. නමුත් පොතක දැන් මහා ප්‍රධාන සූත්‍රයේ ඔය සියලු කාරණා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය තලයට ගිය දෙවි කෙනා අනාගාමී බ්‍රහ්මෙක් හැටියටයි මුණ ගැහෙන්නේ. නමුත් මේවා ගලපන්න වෙනවා අපි. පොතේ තීන ආකාරයට ගත්තොත් ඒ ගන්න ක්‍රමය තුල බුදුරජාණන් වහන්සේට ඒ තරම් අසාධාරණයක් අපි කරන්නේ නැහැ. එනිසා මම නම් භික්ෂුවක් හැටියට කවදාක්වත් ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ අගෞරවයේ අසාධාරණය කරන්නේ නැහැ. කැමති කෙනෙක් කරන්න. ඒ කරන මොහොතක් පාසා ඒ අය සද්ධාවෙන් බැහැරට යන. යමෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන්න පෙර ආතුව සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවියන් බ්‍රහ්මීන් ඉන්නවා කියලා නෝනා මම නම් කියන්නේ ඒ තරම් එවැනි අගෞරවයක් ලෞතර බුදුරජාණන් වහන්සේට කරන්න එපා කියලා. ඒ කරන මොහොතක් පාසා අපි නොදැනුවත් භාවයෙන් අසද්ධාවටයි යන්නේ. මොකද ඒකෙන් අපි ගම්ම්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමේ මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගත්තේ. ලෝකේ තියෙන දේකුයි ඒ මොහොතේ ජීවමානෝ තියෙන දේකුයි මේ මතු කරලා ගන්නේ. ඒ නිසා කවදාක්වත් නෝනා ඒක ධර්මාවබෝධය කරා යන ධර්මයේ අර්ථයන් වැඩෙන්න අපිට හේතු වෙන්නේ නැහැ. එනිසා නිරේතුරුව සූත්‍රයේ තියෙන බව ඇත්ත. නමුත් මේ සූත්‍රය ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා නුවණින් ගලපා ගැනීම තුලයි අපි නිවැරදි ධර්මය මතු කරලා ගන්න කියලා. එනිසා කොයිම අවස්ථාවකවත් අපි ඔබ සද්ධාව ශක්තිමත් කරගන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේමයි මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර යටපත් වෙච්ච නගරයක් රාජධානියක් තිබුණා තීතේ. නමුත් ඒ රාජධානිය සම්පූර්ණයෙන්ම කැලෑ වැදිලා තියෙන්නේ. යමෙක් මේ කැලේ ගිහිල්ලා මේ රාජධානිය දකිනවා. මේ කැලෑ වැදිලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙන මේ රාජධානිය දකිනවා. දැකලාවිලා රජතුමාට කියනවා රජතුමනි මෙන්න මේ වගේ රාජධානියක් අර වගේ කැලෑගත වෙලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙනවා කියද්දී අර රජතුමා සේනාව අරන් ගිහිල්ලා අර යටපත් වෙලා තිබ්බ කැලෑගත වෙලා තිබ්බ අර නගරය යම්සේ මතු කරලා ගන්නවද ශාස්ත්‍රීකව. ඒ වගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වීම තුල අතුරුදහන් වෙලා ගියා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ මතු කළා ගන්න කියලා. ඒක සූත්‍රගත ධර්මයක්. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා ගත්තා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ඒ මතු කරගන්න මොහොත දක්වා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න දක්වාම නෝනා ලෝකේ කොතනකවත් තියෙන්න බෑ. තියෙන්න බෑ. යමෙක් තියෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන දේකුයි මතු කරලා අරන් තියෙන්නේ. දෙයනේ ඒසා සම්මා සම්බුද්ධ ඥාණයට ඒසා සම්මා සම්බුද්ධ ඥානිය උදෙසා කළා වූ අපරිමිත පරිත්‍යාගයන්ට නෝනා අපි කරන්නා වූ බලවත්ම අගෞරවයේ බලවත්ම අකුසලයේ බවට පත් වෙනවා. එනිසා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔබ සද්ධාව පරිපූර්ණ කරගන්න උත්සාහ කරන බෞද්ධයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මාර්ගඵල කරා යන්න උවමනාව තියෙන බෞද්ධයෙක් නම් ඔබ හිතන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන මොහොත දක්වා මේ ලෝක ධාතුවේ මේ ලෝක ධාතුව කියන්නේ මේ කාම ලෝක රූපාවචර අරූපාවචර දින මේ භවත්‍රයේ තුල කොතනකවත් නොනා චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නැහැ අනාගාමී බ්‍රහ්මයෝ හිටියා සෝවාන් සකෘදාගාමී බ්‍රහ්මයෝ හිටියා. නමුත් අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලය නිසා ඒගොල්ලන්ට අනාගාමී ලක්ෂණයේ අවබෝධයන් යටපත් වෙලාය තිබ්බේ කියලා එහෙමත් කියන්න පුළුවන්. නමුත් නොන අවබෝධය කියන්නේ යටපත් වෙන දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. අවබෝධය කියන්නේ දැනීමක් නෙමෙයි. අවබෝධය කියන්නේ අවබෝධයක්. ඒ අවබෝධයෙන් වුණා කොච්චර කල් ගියත් සෝවාන් කෙනෙක් ලබන්නා වූ අවබෝධය යටපත් වීමක් සිද්ධ වෙන්නේ ඒවා ධර්මයට එකඟ දේවල් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න කවුරු කෙසේ කිව්වත් බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන මොහොත දක්වා මේ ලෝකේ කොතනකවත් අධිගමලාභීන් ඉන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරද්දී ඒ දේශනාව අහලා ලක්ෂ ගණන් දසදහස් ගණන් දෙවිවරු සෝවාන් සකෘදාගාමි අනාගාමී ඵලයන්ට අරිහත් භාවයන්ට පත් වුණා. පත් වෙලා අන්න ඒ ඔස්සේ දිව්‍යතලවලින් ඉඳන් අනාගාමී බ්‍රහ්මතලයන්ට ගිය දෙවිවරු තමයි මේ බ්‍රහ්මයෝ තමයි ඔය සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි පින් කළායි කියලා අර මහා ප්‍රදාන සූත්‍රයේදී දේශනා කළා. ස්වාමීන් වහන්සේ විශාඛා උපාසිකාව සෝවාන් ඵලයට පත් වූ එසේනම් ඇය මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් දකින්න බව නිවන් අවබෝධ කරගන්නා බව ඇතැම් ස්වාමින් වහන්සේලා පැහැදිලි කරනවා. මේ පිළිබඳව ස්වාමින් වහන්සේ කුමක්ද බුදු දහමට අනුව ඔබ වහන්සේට පැහැදිලි කළ හැක්කේ? නෑ විසාකා උපාසිකාව කොයි කොත්තනකවත් සූත්‍රගත ධර්මයක මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න බලාපොරොත්තුව ඉන්නවායි කියලා එක වචනකින්වත් සඳහනක් නැහැ. තේන්න? ඔය හේතුන් නිසා මොකද මේ අපි සූත්‍රගත ධර්මයේ නෙමෙයි පරිහරණය කරන්නේ. තේන්න? එක එක පතපොත එක එක දේවල් පරිහරණය කරලා නිරේතුරුව නොන නැති ප්‍රශ්න ඇති කරගෙන අපිත් විදර්ශනා නුවණ තව තව දුරස් කරගන්න. කිසිම සූත්‍රගත ධර්මයක විසාකා උපාසිකාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ප්‍රමාද කරනවායි කියන කාරණයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125කට වැඩි කාලයක් යනවා. පරමායුෂ අවුරුදු 80000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාලය වෙනකොට නෝනා කවදාක්වත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මාර්ගඵලලාභීන් මේ ලෝකේ ඉන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලෝ මාර්ගඵලලාභීන් ඉන්නවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය ලෝකෙට මතු කරලා ගන්න. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න පෙර ආතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව ඒ කියන්නේ මේ ලෝකේ සෝවන් අය සකෘදාගාමි ගෑ ඉන්නවා. තේරෙනවද? ඒසා අගෞරවයක් නම් බුදුරජාණන් වහන්සේලාට කරන්න එපා. මේ නොදන්නා භාවය නිසා මේ ප්‍රශ්න මතුවේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව සූත්‍රගත ධර්මයන් පරිහරණය කරගෙන මේ කාරණේ ඉස්සරහට ගියොත් ඒ සූත්‍රගත ධර්මයනොත් නුවණින් ගලපලා අපි මේකට ගත්තොත් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් මහාපදාන සූත්‍රයේ බොහොම පැහැදිලිව කියනවා අර සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝකෙට ගිය බ්‍රහ්මයා හමු වෙන්නේ බුදුරජාණන් වහන්සේට. මේ බ්‍රහ්මතලයේ අනාගාමී බ්‍රහ්මතලයේ. ඉතින් හරි. එතකොට අපි දකින්න ඕනේ මේ දෙවි කෙනා අනාගාමී බ්‍රහ්මතලයට ගියේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරද්දී ඒ ධර්මය අහලා තමයි අධිගමලාභියෙක් හැටියට මේ බ්‍රහ්මතලයට යන්නේ. එනිසා ඔය විසාකා උපාසිකාවක් වාගේ ඔය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්නවායි කියන කාරණේ නෝනා කිසිම සූත්‍රගත ධර්මයක සඳහනක් නැහැ. තේරෙනවද? සඳහනක් නැහැ. එතුමිය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්, තෙරුවන් කෙරේ අචල සද්ධාව තුල හිටපු කෙනෙක්, සීලය ආර සීලයක් හැටියට වැඩිව කෙනෙක්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනෙක්, එයා කවදාකවත් නෝනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් නිවන් දකින්න කියන චේතනාවක් සකස් කරගන්නේ. එයාට ඒ චිත්තය ඇති වුණත් ඒ ප්‍රශ්නේ අහන කෙනාට ඒ චිත්තය නිත්‍ය වුණත් ඇයට ඒ චිත්තය අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ අභිධර්මයේ පුහුණු වෙද්දී. අභිධර්මයේ පුහුණු වෙද්දී නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එක අනතුරක් අභිධර්මයේ තුල මම දකිනවා. අභිධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුර අරහා අභිධර්මයේ දිගින් දිගටම පවත්වගෙන ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අභිධර්මය. ඒ නිසා යම් කෙනෙක් සූත්‍රගත ධර්මයන්ට දෙන යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකමම අභිධර්මයටත් දෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අභිධර්මය කියන කාරණේ අපි එක වචනකින් හරි එක ලකුණකින් හරි පල්ලෙහාට දාන්න හදනවා නම් ඒ දහන මොහොතේම අපි සද්ධාවෙන් දුර්වල වෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාහරණයක්.
නිසා සූත්‍රගත ධර්මයට යම් වටිනාකමක් දෙනවා නම් ඒ හා සමාන වටිනාකමක් අභිධර්මයට දෙන්න ඕනේ. කිසිම තර්කයක් නෑ ඒ පිළිබඳ. තේරෙනවද? නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු තත්වයක් තියෙනවා. මොකක්ද ඒ තේරුම් ගත යුත්තේ? අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට. ඕකයි ප්‍රශ්නේ. තේන මනුෂ්‍යයින්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අභිධර්මය විසාකා උපාසිකාවට අනේපිරි සිටුතුමාට නකුල මාතා නකුල පියා උග්‍රගෘහපතිවරයාට දේශනා කළේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ආනන්ද මහරහතන් වහන්සේලාට ඒ උතුම් රහත් ඵලය උදෙසා අභිධර්මය දේශනා කළේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මනුෂ්‍යයින් උදෙසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කරන්නේ. දෙවියන් උදෙසා. ඒ විශේෂ හේතුව තමයි නෝනා දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වැඩි. දෙවියන්ගේ පින ශක්තිමත් වැඩි. මනුස්්‍යයාට වඩා දෙවියාගේ පින ශක්තියෙන් වැඩි දෙවියාගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිය නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි. එතකොට ඊට අදාළව තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කළාට පස්සේ අභිධර්මය අහලා දෙවියන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් උතුම් අධිගමයන්ට පත් වුණා. මොකද දෙවියන්ට ඒ ශක්තිය තියෙනවා. තේන. නමුත් මනුස්සයාට ඊට අදාළ පින සහ ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් භාවය අඩු නිසා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් උදෙසා මේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේ අභිධර්මය දිව්‍ය තලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුව හැටියට තවත් කාරණයක් බොහෝ අය මතු කරනවා. ඒ තමයි කාලය පිළිබඳ ගැටලුව ස්වාමීන් වහන්සේ. එනම් මනුෂ්‍ය ලෝකයේ කාලයට වඩා 100,000 ගුණයකින් වැඩි කාල පරාසයක්. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ දිනක් කියලා කියන්නේ සමහර විට දිව්‍ය ලෝකයේ තත්පර ගණනක්. ඉතින් එවැනි වෙනස් කාල පරාසයක් සහිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් හට අභිධර්මය දේශනා කරන්නට ගියා නම් මනුෂ්‍යයන්ට එක දිගට එකත් පස්ව සිට එක මනසකින් ඒකායන අරමුණකින් යුතුව එය ශ්‍රවණය කරන්නට ඇති නොහැකියාව නිසාද කියන කාරණය මෙතනදී මතුවෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එක අරමුණක එක දිගට හිඳගෙන දහම් ඇසිය නොහැකි නිසාද දිව්‍ය ලෝකයේදී අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙහෙමයි කැමති කෙනෙකුට කැමති ආකාරයෙන් හිතන්න පුළුවන්. ඒකේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහසක්. ඒ නිසා කවුරු හරි ඔයනි අදහසක් තියෙනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. නමුත් මම දකින්න හැටි මං කිව්වේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන්නේ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් භාවය වැඩි, ඒ වගේම පිනේ ශක්තිමත් භාවය වැඩි. ඒ නිසා අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා ගැඹුරු වුණත් ඒගොල්ලන්ට ඒක අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරන්නේ. නමුත් මිනිස්සෙන්ට බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයයි දේශනා කරන්නේ. තේන අනේපිරි සිටුතුමාට විසාකා උපාසිකාවට කොතනකවත් අභිධර්මයේ දේශනා කරපු තැනක් අපි සූත්‍රගත ධර්මයක අහලා නැහැ. ඒ නිසා නිරේතුරුවම මෙන්න මේ කාරණේදී අපි දෙවියන්ට දේශනා කරපු දේ මිනිස්සෙයින් ගලපගන්න ගියොත් අපි එතන පැටලෙනවා. ඔතනයි ප්‍රශ්නේ. නමුත් යම් කෙනෙකුට පැටලෙන්නේ නැත්තම් ඒ කියන්නේ එයා ඒක කරගෙන යන්න. ඒක හරි. ඒ වෙයිත් වැඩි. තේන්නද? ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම නෝනා දැම්මි තව ඉදිරියට යන්න අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයන්ට ලැබෙන්නා වූ තැන වැඩි. සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ඉගෙන ගන්න අභිධර්මය ජීවිතයට එකතු කරගන්න ගන්න උත්සාහය වැඩි. ඒක ධර්මතාවය. ඒක කිසිම වැරද්දක් මට දකින්න බෑ. ඒක ධර්මතාවය. මම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට වඩා අදින් පස්සේ බිහිවෙන ලෝකය උත්සාහ ගන්නේ අභිධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක් කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සු ලෝභ ද්වේෂ මෝහ අකුසල් වඩනවා. අකුසල් වැඩුවාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ නැවත මනුස්ස ලෝක වලට එනවද? දිව්‍ය ලෝක වලට එනවද? ඒගොල්ලෝ වැටෙන සතර අපායට. එතකොට දැන් දිව්‍ය තලවල ඉන්න දෙවියොත් දිව්‍යාංගනාවොත් සිල්පද බින්දිනවා අකුසල් වඩනවා. අකුසල් වැඩුවාම ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා වැටෙන්නේ කොතෙන්ද? මනුස්ස ලෝකෙට. බරපතල අකුසල් තියෙනවා නම් සතර අපාය. නැත්නම් ඒගොල්ලෝ වැටෙන්නේ මනුස්ස ලෝකෙට. දැන් මේ ක්‍රියාන්විතය තමයි ලෝකෙ ඉදිරියට යන්නේ. මනුස්ස ලෝකයේ ඉන්න අය අකුසල් කරලා සතර අපායන්ට වැටෙනවා. දිව්‍ය ලෝකවල ඉන්න අය බලවත් අකුසල් කරපු අය මනුස්ස ලෝකෙට වැටෙනවා. ඒතර මනුස්ස ලෝකෙට වැටුණාට පස්සේ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුල මේගොල්ලන්ගේ දැනීම් සකස් වෙන්නේ අභිධර්මයේ නැද්ද? මොකද වඩලා පුරුදුද? වඩලා පුරුදු දේ. ඒතර වඩලා පුරුදු දේ දැන් මෙතෙන්ට ආපුවාම සූත්‍රගත ධර්මයේ නෙමෙයි ඒගොල්ලන්ගේ දැනීම් සකස් වෙන්නේ, කැමැත්ත සකස් වෙන්නේ අන්න අභිධර්මයේ කරා යන. ඒ නිසා අනාගතයේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ප්‍රචාරය වීමට තියෙන ඉඩකඩ 100%ක් වැඩි වෙනවා. නමුත් ඒ වැඩි ප්‍රමාණයට අනතුරත් වැඩි. මොකද සද්ධාව දිනෙන් දින දුර්වල වෙන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. ඒතර මේ සද්ධාව දිනෙන් දින දුර්වල වෙන සමාජයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගලප ගන්න අදක්ෂ නම් එයා අර ගැඹුරු අභිධර්මයේ ගලප ගනීද?
උතනයි ප්‍රශ්නේ. නමුත් අර පුරුදු ඔස්සේ සාංසාරික පුරුදු ඔස්සේ සහ අපේ නැතිවෙන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා අපි සරල දේ අතහැරලා ගැඹුරු දේ ජීවිතයට එකතු කරගන්න යනවා. මේ ශාසන පරිහානියන්ගේ ලක්ෂණ. ශාසන පරිහානියන්ගේ ලක්ෂණ කියන්නේ සරල දේ අයින් කරලා ගැඹුරු දේ ගන්න යද්දී මෙහෙන් සද්ධාව දුර්වල වෙනකොට මොකද වෙන්නේ? පැටලෙනවද නැද්ද? පැටලෙනවා. තේන්න. මට මතකයි මීට අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා නිරේතුරුව මාව මුණ ගැහෙන්න පිරිසක් හිටියා. තේන්න. නිරතුරුව මාව මුණ ගැහෙන්න එනවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරන පිරිසක් හිටියා. නමුත් මේ අය අවුරුද්දක් එකමාරක් මම දැක්කෙම නැහැ. අවුරුද්දක් එකමාරක් මම දැක්කෙම නැහැ. නමුත් මෙහෙම ඉද්දි දවසක් මම ඔය කොළඹ ආරණ්‍යක වැඩ ඉන්නකොට කුටියේ 10ට විතර දොරට තට්ටු කළා කවුරු හරි. මං දොර ඇරිනකොට අර කණ්ඩායම. ඒ කියන්නේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා බොහොම හොඳින් හිතවත් අනේ ඔබ වහන්සේ නිසාමයි අපි මේ ධර්මය දැනගත්තේ. ඒ වගේ කියපු පිරිස. දැන් එහෙම ඇවිල්ලා දැන් දොරට තට්ටු කළා. ඉතින් මම එන්න කියලා ඇවිල්ලා වාඩි වුණත් නමුත් අර පරණ තිබ්බා වූ ගෞරවයක් දක්වනවා කියලා මට තේරුනේ නැහැ. කොටින්ම ධන ගහලා හරියට වැන්දෙත් නැහැ. මේ බාගෙට හිටගෙන තමයි වැන්දේ. තේරෙනවද? ඉතින් මම තේරුණා මොකක් හරි විස බීජයක් මෙතෙන්ට වැටිලා තියෙනවා කියන කාරණේ. ඉතින් මම මොකද්ද කියලා හොයන්න ගියේ නැහැ. වැරලා මම බොහොම හොඳින් කතා කළාට පස්සේ ඒතන හිටිය නෝනා කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපි දැන් අභිධර්මය ඉගෙන ගන්න යනවා. ඒ නිසා දැන් අපිට හොඳට ධර්මය තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ කියලා. ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ දැන් මේ නෝනා මට ඔහොම ඉඳන් කියනවා. තේන්න තව 7-8 දෙනෙක් ඉන්නවා පිරිසේ. ඔබ වහන්සේගෙන් බණ අහන කාලේ අපිට කිසිම දෙයක් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් නම් අපිට මේ අභිධර්මයේ පන්ති ගියාට පස්සේ අපිට හොඳට ධර්මය තේරෙනවා කිව්වා. මං කිව්වා අනේ සාදු නෝනා කාගේ ධර්මය වුණත් කමන්නේ අභිධර්මයත් මන් දේශනා කරපු ධර්මයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ඔබතුමියට අභිධර්මයේ තුලින් ධර්මය තේරෙනවා කියන කාරණේ අනේ ලොකු දෙයක් මං සාදු කියලා පින් දුන්නා. තේරෙනවද? නමුත් එහෙම පින් දීලා මං එතුමියට කිව්වා නෝනා බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළ තියෙන දෙවියන්ට. තේන්න. ඒ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි. ඒ නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි. ඒගොල්ලන්ගේ පින වැඩි. එහෙනම් නෝනා දෙවියන්ට දේශනා කළා වූ ධර්මයක් ඔබතුමියට ඔච්චර හොඳින් තේරුණා කියන්නේ ඔබ දෙවියන්ට හා සමාන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සහ පිනෙන් වැඩි කෙනෙක්. තේරෙනවද? නමුත් එහෙම කිව්වහම නෝනා අර නෝනට ගොඩාක් සතුටක් ඇති වුණා. ඒ කොච්චර සතුටක් ඇති වුණාද කියනවා නම් එනකොට අර බාගෙට වන්දනා කරපු අය යනකොට මට පසඟ පිහිටවල වන්දලා ගියේ. ඇයි මොකද උනේ? ඉතින් මම යාව ඔසවලා තියද්දී ඒ එසවීම තුල යා තව ආස්වාදයට පත් වුණා. ඒතකොට දැන් මොකක්ද මේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ? සක්කාය දිට්ඨිය. මමත්වයේ දැඩිභාවය. මොකද මේ මමත්වයේ දැඩිභාවය නෙමෙයි නන්නෝනා කවදාක්වත් දෙයනේ මගේ ඉස්සරහට ඇවිල්ලා මේ මම කුටිය ඇතුළේ හිටපු කෙනා මගේ දොරට තට්ටු කරලා කිසිම ආරාධනකින් තොරවත් ඇවිල්ලා මගේ ළඟම වාඩි වෙලා මටම කියයිද නෝනා ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුනේ නැහැ. බලන්නකෝ දැන් ජීවිතේ ධර්මයක් අරන්ද නැහැ. මට ඒ වෙලාවේ තේරුණා කොයිසා අනතුරකටද මේ අය යන්නේ කියලා. මොකද අර අභිධර්මයේ ගැඹුරු භාවය නිසාම නෝනා සක්කාය දිට්ඨිය ජීවිතයට එකතු කරගන්න. ඒ වෙලාවේ මට ඇත්තටම අනුකම්පායි නමුත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා කවුරු හෝ මට ඇවිල්ලා කිව්වොත් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුන්නේ මේ අභිධර්මය ඉගෙන ගත්තට පස්සේ අනේ අපිට දැන් හොඳට තේරෙනවා කියලා මම ඒ ඕන කෙනෙකුට අනේ මහත්යෝ නෝනා සාදු මමත් ඒකට කැමතියි කියලා ඒ ලෝකේ යන දිශාවට යන්න දෙන්න ඕන. අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ. ලෝකේ නිවැරදි කරන්න බෑ. ඒතකොට ඒ නෝනා මට මෙහෙම කියලා දැන් කණ්ඩායම කුටියෙන් එළියට ගියා. එළියට ගියාම මම මොහොතක් දැස් දෙක පියාගෙන කල්පනා කළේ මේ නෝනා මේ ජීවිතේ දොරට තට්ටු කරලා මගේ ළඟට මෙහෙම ඇවිල්ලා එහෙම දෙයක් කියන්නේ නෝනා අපහසුතාවයට පත් කරන්නනේ. ඔබතුමිය මගේ ළඟට ඇවිල්ලා කියනවා නම් මගෙන් බණ අහපු කාලේ තේරුන්නේ අහවල් බණ අහපුවාම තමයි මට හොඳට තේරෙන්නේ කියලා ඒකෙන් ඔබතුමිය දැනගන්න එපා මට මොකක් හරි අගෞරවයක් කරන්න කියලා නේද? ඒතකොට බලන්න එහෙම කරද්දී මම ඇස් දෙක පියාගෙන ඒගොල්ලෝ එළියට ගියාම කල්පනා කළේ මේ නෝනා සංසාරේ මගේ හිත කොච්චර රිද්දලා ඇද්ද කියලා. සංස්කාරපච්චය විඥාන. ඒ සංසාරේ මේ නෝනා සංසාරේ මට අම්ම වෙලා නංගි කෙනෙක් වෙලා අක්ක කෙනෙක් වෙලා බිරිඳක් වෙලා පෙම්වතියක් වෙලා දරුවෙක් වෙලා පටිච්ච සමුප්පන්නව ඉපදිලා මේ නෝනා සංසාරේ කොච්චරනම් මගේ හිත රිද්දන්නේ නැද්ද කියලා. ඒ සාංශාරික පුරුද්දට සංස්කාරපච්චය විඥානං කියන දැනීම ඔස්සේ අද දවසේ අර දොරට තට්ටු කරලා කුටියට ඇවිල්ලා කණ්ඩායමක් එක්ක ඒ පුරුද්දට මගේ හිත රිද්දලා නමුත් මම හිත රිද්දගත්තද? නමුත් සංසාරයක් පුරාවට එයා නිසා මං හිත රිද්දගෙන ඒ හිද්ද ගන්න මොහොතක් පාසා ඇලීම් ගැටීම් සකස් කරගෙන මම එයා නිසා අප්‍රමාණ භව ගමනක් දුක් විඳමින් එන්න ඇති. නමුත් මේ මොහොතේ එයා නිසා මං නැවත සංස්කාරයන් රැස් කළේ නැහැ.
තේන්න සංස්කාරපච්චයා විඤ්ඤාණ. එනිසා අරාකාරයෙන් සොයාගෙන ඇවිල්ලා තව කෙනෙක් වේදනාවට පත් කරන්න තව කෙනෙකුට හිත රිදෙන දෙයක් ප්‍රකාශ කරන්න හිත දෙන්නේ නෝනා සාංසාරික හේතුවක් නිසාමයි. නමුත් අභිධර්මයේ ඉගෙන ගත්තත් ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැ. තේරුම් ගන්න ශක්තියක් නැහැ. තේන්න එනිසා අපේ ඉදිරියට යමෙක් ඇවිල්ලා අපිට ඉරියව්වකින් හිනාවකින් වචනකින් හරි අපිව සතුටු කරනවා නම් නෝනා සංස්කාරපච්චයා විඤ්ඤාණ. සාංසාරික පුරුද්දක් ඒක. කෙනෙක් ඇවිල්ලා අපේ ඉදිරියට ඇවිල්ලා නිරේතුරු අපි අකමැති දෙයක් කියලා යනවා නම් කරලා යනවා නම් දුකක් පීඩාවක් දෙනවා නම් සංස්කාරපච්චයා විඤ්ඤාණ. ඒ සෑම දෙයක්ම පෙර සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා යාට හිත දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හාමුදුරන්ට මේක කියන්න ඕනේ. ඒ සකස් වෙන දැනීම සකස් වෙන්නේ නෝනා අතීත සංස්කාරයන්ට පුරුදු වලට අදාළවයි. ඒ හා සමානව අපි අතීතයේ අප්‍රමාණ අපි අපිට හිංසා කරගෙන තියෙනවා. අපි අපිට එහෙම නැත්නම් ගෞරවය කරගෙන ආදරය කරගෙන තියෙනවා. ඊට අදාළවයි මේ ජීවිතේ දැනීම සකස් වෙන්නේ. තේන්න. නමුත් මේ දේ කවදාකවත් අභිධර්මයේ තුලින් තේරුම් ගැනීමේ හැකියාවක් ඒ නෝනාට තිබ්බේ ඒ කණ්ඩායමට තිබ්බේ නැහැ. තේන්න. ඒ නිසා අර ගැඹුරු ධර්මයේ ජීවිතයට එකතු කරගන්න යාම නිසාම නෝනා අවසානයේ අපි එකතු කරගන්න තියෙන සක්කාය දිට්ඨිය විතරයි. ඒතර මං දැක්ක දෙයියනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණයි මම දේශනා කරන්නේ මගේ බණක් නෙමෙයි. ඒතර මම ඒ බණ දේශනා කරද්දී ඒ නෝනලා තුල ඔච්චර සක්කාය දිට්ඨියක් තිබ්බේ නැහැ. නමුත් ඔතන තමයි යනතුර. තේන්න. ඒ නිසා වේගයෙන් සද්ධාව දුර්වල වෙලා යන සමාජයක නෝනා අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන බුදුරජාණන් වහන්සේ සරලභාවයට පත් කරලා දේශනා කළ තියෙන ධර්මයේ ජීවිතයට ගලපගන්නේ නැතුව අර ගැඹුරු ධර්මයක් කරා අපි යන්න ගියොත් දෙවියන්ට දේශනා කරපු ධර්මයක් කරා යන්න ගියොත් නෝනා අනාගතයේ මුළු සමාජෙම බරපතල පැටලිල්ලක පැටලෙනවා. අවබෝධය කරා යන ගමන පැටලිල්ලක පැටලෙනවා. ඒ පැටලිල්ලේ නාමයෙන් සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ පමණයි ජීවිතවලට එකතු කරගන්න. අවබෝධාත්මක දිශාවකට යන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් තර්ක කර විතර්ක කර මම දන්නවා කියමින් ඉන්න පුළුවන්. තේන්න. ඒ නිසා මම කොහොම පැහැදිලිව කියනවානේ කවුරු ඇවිල්ලා මගේ ඉස්සරහට කිව්වත් ස්වාමීන් වහන්සේ අභිධර්මයේ නිසා මම ධර්මය ජීවිතයට එකතු කරගත්තා කියලා නෝනා මම ඊළඟ වචනයෙන් කියන්නේ අනේ සාදු සාදු නෝනා මහත්මයා කියන කාරණේ විතර. ඒවා ගැන තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. තේන්නද? මොකද ඒ කරන්න යන මොහොතක් මාසා නෝනා අපි කරන්නේ කවදාක්වත් අර්ථයක් ඇති වැඩක් නෙමෙයි. මොකද අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා ඒවා හේතුඵල ධර්මයන්. අතීතයේ සංසාරයේ දිව්‍ය තලවල ඉඳලා ඕවැයෙන් අපි අභිධර්මයේ පුහුණු කරලා ඉගෙනගෙන ඕවා නිසා සකස් වෙන්නා වූ සංස්කාරපච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුලයි අපිට ওই සිතුවිලි සකස් වෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට දෙන වටිනාකමම අභිධර්මයට දිය යුතුයි. මොකද මේ ධර්ම දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. නමුත් මේ දෙක දේශනා කරන්නේ කණ්ඩායම් දෙකක්. තේන්නත්? ඒ නිසා අපි මිනිස්සෙයින් වශයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ තෝරගන්න බුදුරජාණන් වහන්සේ අනේ පිළි සිටුතුමාට විසාකා උපාසිකාවට උග්‍ර ගෘහපතිවරයාට දේශනා කළේ යම් ධර්මයක්ද ඒක අපේ ජීවිතයට එකතු කරගන්න. තේරෙනවද? නමුත් ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනේ සාදු සාදු යනමාවතේ යන්න කියන කාරණේ විතරයි අපි කියන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා සංස්කාරපච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුල අපේ පසුපස පටිච්ච සමුප්පන්නව ගලා යන දේවල්මයි. කර ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහුන් දවස රජවරු අන්තఃපුර පවත්වාගෙන ගියා. පංචශීලයේ තුලින් ගිහි පුද්ගලයා හික්මවීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ කාමයේ වරදවා හැසිරීමේ ආදීනව රජවරුන්ට දේශනා නොකළේ ඇයි කියා කෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබෙනවා. ස්වාමීන් වහන්ස නෑ බුදුරජාණන් වහන්සේ කොතනකවත් රාජ්‍ය සම්මතයන් රටක තියෙන සම්මතයන් සම්ප්‍රදායන් වෙනස් කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිටත් දේශනා කළා තියෙනවා මේ සමාජයේ තියෙනා වූ සම්ප්‍රදායික දේවල් සම්මත දේවල් වෙනස් කරන්න යන්න එපා කියලා. ඒක අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අදාළ කරගත්තේ නැහැ. අන්තఃපුරය කියන දෙක රාජ්‍ය සම්මතයක්. ඒක එදා සමාජයේ පිළිකුල් කළේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ රාජ්‍ය සම්මතය තුල මේ අය මේසා යසිතුරු අත්විඳින්නේ සාංශාරික පින නිසාමයි කියලා. එච්චරයි. උතන තමයි ඔය ධර්මයේ තියෙන්නේ. දැන් වර්තමානයේ සමාජයේ මේ මහා අර්බුද ගොඩකට මූණ දීලා තියෙන මේ පින සහ පව තේරුම් ගන්න බැරි නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ඒ රජවරු අත්විඳා වූ ශාස්ත්‍රීය භාවයකට එක වචනකින්වත් අගෞරවයක් කළේ නැහැ. එදා රජවරුත් ළඟ තමයි රටේ හිටිය ලස්සනම සුන්දර කාන්තාවන් රජවරු යටතේ තමයි හිටිය අන්තఃපුරවල. බුදුරජාණන් වහන්සේ මේවාට එරෙහිව ධර්මයේ දේශනා කළේ නැහැ. අකුසලයක් සිද්ධ වෙනවා. තේරෙනවද? නමුත් ඒක සම්මතයක් සම්ප්‍රදායක්. එදා දඹදිව හිටිය අජානීය අශ්වයින්ගෙන් ඉහළම මිල අධිකම අශ්වය හිටිය රජවරුන්ට. එදා දඹදිව හිටපු අර ඉහළම ඇත්තු හිටිය රජතුමාට. එදා දඹදිව තිබ්බ ශාස්ත්‍රීයකම යාන වාහන තිබ්බේ රජතුමාට. එදා දඹදිව තිබ්බ සම්පූර්ණයෙන්ම වත්කම් වලින් වැඩිම ප්‍රමාණයක් දරාගෙන හිටියේ මාලිගා සුකෝපභෝගී උයන්වතු මේවා තිබ්බ රජතුමාට.
නෝනා මේවා හේතුඵල ධර්මය. තේන්න. ඒ රජතුමා මේ සියලුම සම්පත් ලැබුවේ ඒගොල්ලන්ගේ සාංසාරික පින නිසා. තේන්න. එනිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝනා කෙනෙක්ගේ ලැබීමට කවදක්වත් බාධා කරන්න ගියේ නැහැ. ඒක එයාගේ කුසල් විපාකයක්. ඒක අපිට මුකුත් කියන්න බැහැ. ඒ රජවරු සංසාරයේ කළා වූ පිනට අදාළවයි ඒ රාජ කුලවල ඉපදිලා රාජ පරම්පරාවල ඉපදිලා මේ ආකාරයෙන් ඉස්සරහට ආවේ. තේන්න. ඒ වගේ වර්තමානයේ මේ මොහොතේ මේ රටේ පාලක මහත්මයෙක් ඉන්නවා නම් ඕනා ඒ පාලක මහත්මයා පාලකයා වුණේ එයාගේ සංස්කාර නිසා. එච්චරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට දේශනා කරන්නේ ඔබලා පාලනය වෙනස් කරන්න ආණ්ඩු පෙරලන්න ආණ්ඩු පිහිටවන්න යන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ රජවරු වෙන්නේ ඒගොල්ලෝ නායකයෝ වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ සංස්කාර නිසා. එතකොට ඒ සංස්කාර නිසා ඒගොල්ලෝ නායකයෝ වුණාට පස්සේ ඒ නායකත්වයේ නිසා ලෝභ ද්වේෂ මෝහ අකුසල් වඩන්න අන්න සංස්කාර දුර්වල වෙලා ඒගොල්ලෝ පිරීමට පත් වෙනවා. දැන් කොසල් රජතුමා රජ වුණත් අවසානයේ මැරෙන්නේ නෝන අම්බලමක. ඒ නිසා නිරේතුරුවම කොතනකදවත් බුදුරජාණන් වහන්සේ රජවරු සිටුවරු මේ ලබන්නා වූ මහා ධන සම්පත් වලට එරෙහිව එක වචනයක්වත් දේශනා කරලා ඒ සංස්කාරයක් ලබන්නේ. තේන වර්තමානයේ තමයි අපි කෙනෙක්ගේ ධනවත්භාවය දැක්කාම ප්‍රභූභාවය දැක්කාම කෙනෙක් සම්පත් අයිති කරගෙන ඉන්නවා දැක්කාම අප්‍රමාණ චෝදනාවන් එයාට කරනවා. තේන්න. නමුත් කෙනෙක් හොරකම් කරලා හරි කෝටිපතියෙක් වෙන්න ඕන එයාගේ පිනක් ඒක. මොකද හොරකම් කරන අනිත් අය ඉන්නේ කොයිද හිරගෙදර. නේද? කෙනෙක් හොරකම් කරලා හිරගෙදරට යද්දි තවත් කෙනෙක් හොරකම් කරලා කෝටිපතියෙක් වෙන්නේ ඒකත් එයාගේ පිනක්. නමුත් එයා පින අත්විදිද්දී හොරකම නිසා නෝනා කරගන්නා වූ බලවත් අකුසල් නිසා මේ ජීවිතෙත් යම් මොහොතක පිරිහීමට පත් වෙලා ඊළඟ ජීවිතේ අන්ත දුප්පත් භාවයට පත් වෙලා ඉපදෙනවා. ඔය දැන් සමහර ඉන්නේ ඔය අපි දන්නවා සමහර රටවල් වල නෝනා මුළු ජීවිත කාලෙම කූඩාරම් ඇතුලේ ජීවත් වෙන්නේ. ඉපදෙන්නේ කූඩාරමක් ඇතුලේ. කන්න බොන්න නෑ වතුර නෑ අන්ත ශුෂ්ක අන්ත දුෂ්කර ජීවිත ගත කරනවා. මොනවද මේ? පෙර ජීවිතේ හොරකම් කරලා. පෙර ජීවිතේ හොරකම් කරලා. මනුස්සයාගේ දේ හොරකම් කරලා. දිව්‍ය ලෝකෙට ගිය වෙලාවේ දෙවියන්ගේ දේ හොරකම් කරලා. මේ ඒ හොරකම් කිරීම නිසායි මේ අන්ත දුප්පත් සියල්ල අහිමි වෙච්ච ජීවිත ලබන්නේ. දැන් සමහරු ඉන්නවා කෝටි ගණන් දේපල තියෙනවා. ගොඩනැගිල්ලක් තියෙනවා කෝටි ගාණක් වටිනවා. නමුත් මොනෝනා එක රැයෙන් මේක සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන අළු වෙලා විනාශ වෙලා යනවා. එහෙම කොච්චර දේවල් තියෙනවා. ඇයි? අනුන්ගේ සම්පත් සොරකම් කළා තමන්ගේ දේ නැති වෙලා එකපාරටම විනාශ වෙලා යනවා. තේන්න? ඒ නිසා අකුසලයට අදාළව විපාකේ තියෙනවා. දැන් බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වෙච්ච රජ කෙනෙක්. නමුත් සෝවාන් ඵලයට පත් වුණත් බිම්බිසාර රජතුමා අන්තපුරයක් පරිහරණය කළා. අන්තපුරයක් පරිහරණය කළා. ඒ වගේම තමන්ගේ ප්‍රාන්තයේ කැරලි ආවට පස්සේ හමුදාවට කිව්වා මේ කැරලි විසඳන්න කියලා. ඒවා නිසා ලෝභ දේශ මොහයන් සකස් වුණා. නමුත් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපායගාමී අකුසල් සිද්ධ නොවුණත් අර සකස් කරගත්තා වූ ලෝභ දේශ මෝහයන් නිසා අර අන්තපුර පරිහරණය කිරීම නිසා අර යුද්ධවලට ඒවාට මේවාට හමුදාව යොමු කිරීම නිසා බිම්බිසාර රජතුමා ශාස්ත්‍රීක දිව්‍යතලයක ශාස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ නැහැ. අර ජනවසඹ කියන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් වෙන්නේ. ඒතර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් කියන්නේ යා තුළ ලෝභ දේශ කාමරාග පටිඝයන් සහිතයි. ද්වේෂය තියෙනවා යා තුළ. ඒ නිසා ඇයි මේ ශාස්ත්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්නේ නැතුව? තුසිතේ වගේ ශාස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ නැතුව අර ජනවසඹ කියලා නෝන අර සතරවරන් දෙවියන් යටතේ දූත මෙහෙවරේ යෙදෙන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් බවට පත් උනේ ඇයි? අකුසල් විපාකෙට එනවා. දැන් කොසල් රජතුමා අවසානයේදී මේ අම්බලමක මැරෙන්නේ ඇයි? වින්දා සම්ප්‍රදායට අදාළව ශාස්ත්‍රීක සැප වින්දා. නමුත් ඒ ශාස්ත්‍රීක සැප විඳිද්දි සිල්පද පහ ආරක්ෂා කරගෙන නෙමෙයි වින්දේ. තේන්න? ඒ නිසායි කොසල් රජතුමා අවසානයේ අනාථයෙක් විදිහට අර වගේ තැනක බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලබලත් අනාථයෙක් විදිහට මැරිලා යනවා. එනිසා සම්ප්‍රදාය තුළ සම්මතය තුළ අපිට රජ කෙනෙකුට සිටු කෙනෙකුට තියෙනා වූ වරප්‍රසාද භුක්ති විඳීමේ අයිතිය කොතනකවත් ධර්මයෙන් වළක්වන්නේ නැහැ. නමුත් ඔබේ සම්ප්‍රදාය සම්මතයන් තුළ ඔබ ලැබෙන දේවල් සිල්පද පහ බිඳගෙන නම් ඔබ කරන්නේ ඒ නිසා අකුසලයේ අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඒක ලැබෙනවා. දැන් කෙනෙක් එක කාන්තාවක් නීත්‍යානුකූලව කෙනෙක් කාන්තාවක් අසාද බඳිනවා. එතකොට එයා තව කාන්තාවක් පරිහරණය කරද්දී එක කාන්තාවක් පරිහරණය කිරීම නිසා සකස් වෙන්නා වූ දුක වගේ දෙකක් එයාට සකස් වෙන්නේ නැද්ද? සකස් වෙන්නේ නැද්ද? කෙනෙක් විවාහයක් වෙලා එක බිරිඳක් පෝෂණය කරනවා. එයා තව බිරිඳක් ගන්නවා. එතකොට දැන් එයා බිරිඳ දෙන්නෙක් නිසා සකස් වෙන දුක් දෙකක් එයා විඳිනවනේ. එතකොට එයා තුන්වෙනි බිරිඳකුත් ගත්තොත් නම් බිරිඳලා තුන් දෙනෙක් විඳීමේ දුක සකස් වෙනවද නැද්ද එයාට? ඒ වගේ බිම්බිසාර රජතුමාට කොසල් රජතුමාට අන්තපුරේ බිසවරු වැඩි වෙන්න ඒ නිසා සකස් වෙන්නා වූ දුක දිට්ඨ ධම්ම වේදිනේවත් වින්දා. මොකද ඒගොල්ලෝ පෝෂණය කරන්නේ ඒගොල්ලෝ නඩත්තු කරන්නේ ඒගොල්ලෝ සතුටු කරන්න තව තව සල්ලි හොයන්න තව තව ධනය හොයන්න තව තව ලෝභ දේශ මොහයන් වඩන්න වුණා.
එනිසා කාමයේ වරදවා හැසිරීන කියන සිල්පදේ දුර්වල වෙනවා වගේම නෝනා ඒ දුර්වල කරගන්න මොහොතක් පාසා ඊට අදාළ අකුසල් සංස්කාරයන් අපේ ජීවිතවල පිරෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ලැබුණ දේ විවේචනය කරන්නේ නැහැ. ලැබුණේ හේතුවක් නිසාමයි. ලැබුණේ හේතුවක් නිසාමයි බුදුරජාණන් වහන්සේට රම්මේ සුරම්මේ සුබ මාලිගා ලැබුණේ හේතුවක් නිසාමයි ඒ උන්වහන්සේගේ කුසල් ශක්තිය. බෝධි සත්වයින්ට රම්මේ සුරම්මේ සුබ මාලිගාවල පිරිමි කෙනෙක් කවදාක්වත් සේවයට යෙදුවේ නැහැ. රාජ්‍ය කන්‍යාවියන් රාජකාරී කළේ 30000ක් රාජ්‍ය කන්‍යාවියන් සේවාමුර 3ට සේවය කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සියල්ලම නෝනා හේතුඵල ධර්ම. වැරදි නෙමෙයි. ඒ යාගේ ශාස්ත්‍රීය භාවය ලබන්නේ. තේන්න. එහෙනම් කෙනෙක් ශාස්ත්‍රීය භාවයේ ලබද්දී ඒ ශාස්ත්‍රීය භාවයට අපි ඊර්ෂ්‍යා කරලා වෛර කරලා වැඩක් නැහැ. ඔබට ශාස්ත්‍රීය භාවය අවශ්‍ය නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. දානයෙන් ශක්තිමත් වෙන, සීලයෙන් ශක්තිමත් වෙන, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන. අන්න ඔබටත් ඒ ශාස්ත්‍රීය භාවය තියෙනවා. නමුත් වර්තමාන සමාජයේ අපි ඒක නෙමෙයි කරන්නේ. කෙනෙක්ගේ ශක්තිමත් භාවය දකිද්දි, ධනවත් භාවය දකිද්දි, තෙදවත් භාවය දකිද්දි නිරේතුරුව සමාජයේ ඊට ද්වේෂ කරන, වෛර කරන ස්වභාවයට පත් වෙනවා. තේන්න? එනිසා එතනදි නෝනා අපි අනුන් නිසා අපි අකුසල් කරගන්නවා වගේම ඒ ධනය බලය උරුම කරගත්ත කෙනා අකුසල් මූලයන් වඩනවා නම් ඒ ධනය බලය පින නිසා මෙයා දිනෙන් දින පිරීම කරා පත් වෙනවා. තේන්න? එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපිට යම් සම්පතක් ධනයක් බලයක් ලැබිලා තියෙනවා නම් මේ ධනය බලය සියල්ලම අපිට ලැබුණේ අපේ සාංසාරික කුසල් සංස්කාරයන් නිසාමයි. එනිසා මේ ලැබුණු ධනය මේ ලැබුණු බලය සිල්පද 5 ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් තව ශක්තිමත් කරගන්නවායි කියන තැනට එන්නේ. ඔතෙන්ට තමයි එන්නේ. නමුත් සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. නිරේතුරුව සමාජයේ අර පෙර පින නිසා ලැබුණා වූ නිලය බලය ධනය අපි නැවත අකුසල් ලබා ගන්නා වූ දිශාවටයි අපි ගමන් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට උවමනාවක් තියෙනවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අග්‍ර දායකාව වන්න. එහෙම නැත්නම් අනේ පිළිසුතුතුමා වැනි අග්‍ර දායකයෙකු වන්න. ඒ අය කුමක්ද කළ යුත්තේ? නැහැ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, ශ්‍රාවිකාවන් වහන්සේලා, ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ අග්‍රස්ථානයට පත් වෙන අය දැන් ඒගොල්ලෝ ඔක්කොම නෝනා වෙන් වෙලා ඉවරයි. එන්න ආහිමත් අලුතෙන් කෙනෙකුට එතෙන්ට යන්න බෑ. ඒගොල්ලෝ දීර්ඝ සාරා සංක කල්ප ගානකේ පාරමීදම් පුරලා බුදුරජාණන් වහන්සේගේ විවරණ අරගෙන ඒගොල්ලෝ කොහේ හරි දිව්‍ය තලවල ඇති. ආහිමත් වර්තමානයේ මේ මොහොතේ මම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනේ පිරිසිතුමා වෙනවායි කියන කාරණේ ප්‍රාර්ථනා කරලා යන්න බෑ. එහෙම ප්‍රාර්ථනා කරන අය වර්තමානයේ මේ මනුස්ස ලෝකවල ඉන්න විදියකුත් නැහැ. මන් දන්න තරමින්. ඒ නිසා නිරේතුරුව නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගය ජීවමානව තියෙන මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙන්නේ කුමක්ද කියන කාරණේ ගැන හිතන්න නෙමෙයි. මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ජීවමානව තියෙන මොහොතක්. මේ ජීවමාන තියෙන මොහොතේ මම මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නවායි කියන තැන ඉඳන් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ වර්තමානයේ තාක්ෂණික දියුණුව අති ප්‍රබලයි. දරුවන් තරුණයන් නව තාක්ෂණය ඔස්සේ විවිධ අන්තයන් වලට යනවා, වැරදි අන්තයන් වලට යනවා. විශේෂයෙන්ම අසභ්‍ය දේ සමග සම්බන්ධ වෙනවා, අසභ්‍ය දේ නරඹනවා. මෙහි අනුතුරු කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහිමයි නෝනා. ඉතින් ඕක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. හේතුඵල ධර්මයක්. අනතුරු පැහැදිලි තියෙන උත අනතුරු සකස් වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසා. තේරෙනවද? තෙරුවන් කෙරේ සද්ධාවේ තියෙනා වූ දුර්වලභාවය නිසා. ඒතකොට තෙරුවන් කෙරේ සද්ධාවේ දුර්වලභාවය තමයි නිරතුරුවම මේ ධර්ම මාර්ගයේ සියලුම තියෙන යන්න තියෙන මම්පෙත් සියල්ලම අවුරලා දාන්නේ තෙරුවන් කෙරේ සද්ධාවේ දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරේ සද්ධාව කියන කාරණයක් ඉබේ සකස් වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්මයන් ඔස්සේ ගමන් කරලයි කවදා හරි අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්. තේන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් ඒ චතුරාර්ය සත්‍ය ඉබේ අවබෝධ වුණා නෙමෙයි. හේතුඵල ධර්මය. තේන්න? එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වුණා ඵලය කියන එකට හේතුව මොකද්ද? එයා අවබෝධයෙන් අතහැරීම කියන කාරණයයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධයෙන් අතහැරෙනවා කියන කුමක්ද යාට අවබෝධයෙන් අතහැරෙන්නේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරෙනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරෙන තැනයි අන්‍යයා උතුම් චතුරාර්ය සත්‍ය කියන ඵලය ලබා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් අතහැරෙනවායි කියන කාරණයක් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුඵල ධර්මයි.
මොකක්ද ඒකට හේතුව? පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම කියන හේතුවයි අවබෝධයෙන් අතහැරීම කරා අපිව අරන්නේ. තේරෙනවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවායි කියන කාරණය ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? යථාභූත ඥානය නිසායි කෙනෙකුට පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ යථාභූත ඥානය කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඥාන දර්ශන කියන කාරණේ. මෙන්න මේ ඥාන දර්ශනයන් නිසායි යථාභූත ඥානය නිසායි කෙනෙක් පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. අවබෝධයෙන් කලකිරුණ කෙනායි අවබෝධයෙන් අතහැරීම කරා යන්නේ. අවබෝධයෙන් අතහැරුණ කෙනා තුලයි චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යථාභූත ඥානය එහෙම නැත්නම් මේ ඥාන දර්ශන කියන දෙයක් ඉබේ සකස් වෙන දෙයක් නම් නෙමේ මහණෙනි. ඒකත් හේතුවක් නිසායි සකස් වෙන්නේ. එතකොට මේ යථාභූත ඥානය කියන කාරණය සකස් වෙන්නේ කුමක හේතුවෙන්ද? සමාධිය හේතුවෙන් උ යථාභූත ඥානය සකස් වෙන්නේ කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සමාධිය කියන කාරණයක් ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමෙයි. මේකත් හේතුවක්. මොකක්ද මේ සමාධිය ඇති වෙන්න හේතුව? බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධිය හේතුවෙනුයි සමාධිය ඇති වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පස්සද්ධියත් මහණෙනි ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. හේතුවක් නිසායි පස්සද්ධිය සකස් වෙන්නේ, ප්‍රීතිය නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ප්‍රීතිය සකස් වෙන්නේ හේතුවක් නිසායි. ඒ හේතුව තමයි සද්ධාව කියන කාරණය. සද්ධාව කියන කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මේ සද්ධාව කියන කාරණයක් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. හේතුවක් නිසාමයි. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමක් තුල. තේන. එහෙනම් මේ සද්ධාව කියන කාරණය තුලයි නෝනා මේ මාර්ගයේ සියලුම ශක්තියින් මතු කරගෙන අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්න. එහෙනම් අපි මෙතනදී මූලික තැනකදීම අපි සද්ධාව කියන කාරණය සමාදයෙන් දුර්වල වුණොත් අර මුළු ධර්ම මාර්ගෙම අපි අහුරාගත්තා වෙනවා. ධර්ම මාර්ගෙම අහුරාගත්තා වෙනවා. තේන. ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ සමාජය තුල සකස් වෙන්නේ මේ අසද්ධාවේ ලක්ෂණමයි. එතකොට මේ අසද්ධාවේ ලක්ෂණ සකස් වෙන මොහොතේ අපි දරුවන්ට බැනලා වැඩක් නැහැ. තරුණ පරපුරට දොස් කියලා වැඩක් නැහැ. මේ වැඩිවිට පරපුරේ තියෙනා වූ වැරදි හේතුවෙන් මයිනෝනා සමාජයේ මේසා බලවත් තරුණ පරපුර විනාශයන් කරා යොමු වෙලා තියෙනවා. තරුණයින්ගේ වැරද්දක් නෙමෙයි. තේන්න. මොකද වැඩිහිටි සමාජයෙන් තරුණයන්ට ආදර්ශයක් නැහැ අද. ආදර්ශයක් නැහැ. සමාජයේ පරමාදර්ශයන් හැටියට ගන්න සෑම චරිතයක්ම නෝනා වැඩිහිටි චරිතයක්ම නිරේතුරුවම දරුවන්ට දෙන්නේ වැරදි පරමාදර්ශයන්මයි. එනිසා මේ හේතුව තුල දරුවන් නොමග යනවා කියන කාරණේ දරුවන්ට අපිට දොස් කියන්න බෑ. දරුවන්ට දොස් කියන්න බෑ. අපේ සමාජයේ කොතනින් ගත්තත් අපි බලන දේශපාලනය කියන කාරණේ බලන රාජ්‍ය පාලනය කියන කාරණේ බලන අද වර්තමාන සමාජයට නෝනා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් පොම්ප කරන ලොකුම උල්පත බවට පත් වෙලා තියෙන රටේ දේශපාලනය. පක්ෂ විපක්ෂ දේශපාලනය. මේ පක්ෂ විපක්ෂ දේශපාලනය නිරේතුරුවම නෝනා වර්තමාන සමාජයට ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් පොම්ප කරන ප්‍රධානම උල්පත බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේ ඉහළම තැන මේ වගේ ලෝභ, ද්වේෂ, මෝහ සමාජයට පොම්පගත කරන උල්පතක් බවට පත් වුණාට පස්සේ සමාජය ගැන අපි මොනවද කතා කරන්නේ? භික්ෂුවක් හැටියට මට හොඳින් අත්දැකීම් තියෙනවා නෝනා. මිනිස්සුયો ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක අර්ථවත් නෝනා. මිනිස්සුયો ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක වැදගත්. මොකද එක පාලකයෙක් අපි මිනිස්සුયો ලක්ෂයකට බණ කිව්වත් එක පාලකයෙක් විනාඩි 5ක කරන කතාවක් නිසා අර ලක්ෂයේම ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති කරගන්නවා. ඒ නිසා වර්තමාන සමාජයට බණ කීමෙන් අර්ථය හුඟක් හීන වෙලා තියෙනවා. මොකද කොච්චර ස්වාමින් වහන්සේලා සමාජයට බණ කිව්වත් අර ඉහළම තැන්වලින් පක්ෂ විපක්ෂ තැන්වලින් නෝනා විනාඩි 5ක් කතා කරද්දී රූපවාහිනියක් මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා වේදිකාවක් තුලින් අර ලක්ෂයේම ලෝභ, ද්වේෂ, මෝහයන් සකස් කරගන්නවා. ඒ නිසා වර්තමාන සමාජයේ මිනිස්සුන්ට සමාජයට බණ කියන්ට ඉස්සෙල්ලා නෝනා පාලකයන්ට බණ කියන එකයි වටින්නේ. තේන්න. නමුත් මොකක්ද අහේතුවකට අපේ රටේ පාලකයන් බණහන්නේ නැහැ. අහන්නේ හිටියත් ඒ අය බලය අතට ගත්තාට පස්සේ ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මය. තේන්න. හේතුඵල ධර්මය. නිසා මේවා කොතනකවත් කාටවත් අපිට වැරද්දක් කියන්න බෑ. මොකද මේවා නිවැරදි කරන්න බැරි විදිහට නෝනා බලවත් අනතුරු කරා ගිහිලා තියෙනවා. ඇයි බලවත් අනතුරු කරා ගිහිලා තියෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. ඒ නිසා සමාජයේ සෑම කෙනෙක්ගේම සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වරක් සක්‍රයා ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරු ඉන්නවා මිනිස්සුયો ඉන්නවා.
ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තීරණය කරනවා අනේ මං කවදාක්වත් ආයිමත් පන්සිල් කඩන්නේ නැහැ. මං ආයිමත් කවදාක්වත් කේන්ති ගන්නෙ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. මං කවදාක්වත් ආයිමත් තව කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ, තව කෙනෙකුට රිදවන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. තීරණය කළත් භාග්‍යවතුන් වහන්සේ මේ අයට මේ තීරණය ආරක්ෂා කරගන්න බැහැනේ. දෙවිවරු ඉන්නවා කියනවා මගේ ළඟට ඇවිල්ලා අනේ දෙවියනේ මං හෙට ඉඳන් වැරදි කරන්නේ නැහැ කියලා. නමුත් කියලා ගියාට පස්සේ ආයිමත් ඒගොල්ලෝ වැරදි කරනවා කියලා. දොර සක්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි මේ දෙවියන් මනුස්සයෙන් කොච්චර නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් ඒ අය නිවැරදි වෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රය කෙනෙක් නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් එයා නිවැරදිභාවයට පත් වෙන්නේ නැතුව නැවත එයා වැරද්ද කරන්නේ තමා කෙරෙහි ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා. පළවෙනි හේතුව. තමා කෙරෙහි ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා කියන්නේ මම කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය. එහෙනම් මේ මමත්වයේ දැඩිභාවය නිසාමයි නිරේතුරුවම සත්වයා කොච්චර නිවැරදි වෙන්න හැදුවත් වැරද්ද කරා ගමන් කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රයා ප්‍රශ්න කරනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ. දැන් තමා කෙරේ තියෙන ප්‍රියභාවයනේ මේ කෙනෙක් නිරේතුරුව අකුසල් වලට යොමු කරන්නේ, ඊර්ෂ්‍යාවට වෛරයට යොමු කරන්නේ. එහෙනම් මේ ප්‍රියභාවය සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? හේතුඵලයක් තියෙන්නේ බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රය මේ තමා කෙරේ ප්‍රියභාවය මේ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ ඡන්දය නිසා කියලා. ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. මේ ඉන්ද්‍රියයන් පිනවන්න මේ කාමයන් පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත නිසායි පංච උපාදානස්කන්ධය පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත ඡන්දය නිසායි අන්න තමා කෙරේ ප්‍රියභාවය ඇති වෙන්නේ කියලා. ඊළඟට සක්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ ඡන්දය ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රය මේ ඡන්දය ඇති වෙන්නේ විතර්ක නිසා කියලා. විතර්ක කියන්නේ නිරේතුරු අපි හිතෙන් සකස් කරගන්නා වූ විතර්කයක්. හිතෙන් විතර්ක සකස් කරගන්නවා. හිතෙන් විතර්ක සකස් කරගන්නකොට මොකද්ද වෙන්නේ? කැමැත්ත ඡන්දය ඇති වෙනවා. කැමැත්ත ඡන්දය වැඩි වෙන්න මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රය අහනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ විතර්ක ඇති වෙන්න කුමක්ද හේතුව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්‍රය විතර්ක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා. පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව. ඒ නිසා සමාජය මේ මොහොතේ නෝනා කොයිසා වැරදි මාවතක ගමන් කළත් ඒ වැරදි මාවත ගමන් කිරීමට අවසාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාවමයි. තේන්න. ඉතින් මේ වැඩිහිටි පරම්පරාව සමාජයට ආදර්ශමත් විය යුතු පරම්පරාව වැඩිහිටි පරම්පරාව පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා නිරේතුරුවම ඒ ආදර්ශයන් සමාජයට ගලාගෙන එනවා. අවසාන මේ අහිංසක තරුණ පරපුර අහිංසක ළමා පරපුර මේවැයි ගොදුරු බවට පත් වෙනවා. ඒකයි මං කිව්වේ වර්තමාන සමාජයේ මිනිස්සුયો ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලෙකුට බණ කියන එක වටිනවා. එතනයි වටින්නේ. මොකද අපි ලක්ෂයකට බණ කිව්වත් පාලකයා ධර්මයේ තුල නැත්නම් ඒ පාලකයා විනාඩි 5ක කතාවකින් මේ මුළු ලක්ෂයේම ලෝභ ද්වේෂ මෝහ ලෝණ යට කරලා දාන්න පුළුවන්. ඒ ඔතන තමයි මේ වර්තමාන සමාජෙ මෙතන සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී මූලික ප්‍රශ්නය වෙලා තින්නේ අපේ රටේ පරමාදර්ශයන් දිය යුතු ආදර්ශයන් දිය යුතු සියලු කෙනා සද්ධාවෙන් ක්‍රමානුකූලව දුර්වල වෙනවා. එන්න ක්‍රමානුකූලව දුර්වල වෙනවා. ඒ නිසා ඒ ක්‍රමානුකූලව දුර්වල වෙද්දී සමාජයේ ඇතිවෙනා වූ අතුරුඵල හේතුවෙන් අනිවාර්යයෙන්ම තරුණ පරපුරත් ඒවැ ගොදුරු බවට පත් වෙනවා. තේන්න. වැඩිහිටි පරම්පරාව මුදල් උපයවීම උදෙසා ලාභයේ ඉපවීම උදෙසා මේ පංච උපාදානස්කන්ධයේ පිනවීම උදෙසා සකස් කර ගන්නා වූ ක්‍රමවේදයන්ගේ ගොදුරු බවටයි අද තරුණ පරපුරත් ළමා පරපුර ඔක්කොම පත් වෙලා තියෙන්නේ. වෙනත් මොකක්ද හේතුව? තන්නේ හේතුව නේද? ඒ නිසා දරුවන් හදනවා නම් තරුණීන් හදනවා නම් අපි එතෙන්ට නෙමේ මුලින් යොමු වෙන්න ඕනේ. අර ආදර්ශමත් විය යුතු වැඩිහිටි පරම්පරාව ආදර්ශමත් වෙනවායි කියන තැන. තේන්න. නමුත් ඕවා නිවැරදි වෙයි කියලා මට නම් භික්ෂුවක් හැටියට මගේ කිසිම විශ්වාසයක් නිවැරදි වුණත් ඒක తాවකාලික නිවැරදි වීමක්මයි. తాවකාලික නිවැරදි වීමක්මයි. ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ නිවැරදි වෙනවා නම් නිවැරදි විය යුතු තැන නෝනා මේ රටේ පක්ෂ දේශපාලනයමයි. තේන්න. ඒ නිසා පක්ෂ විපක්ෂ දෙක දක්ෂ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව තමන්ගේ කාර්යයන් සිදු කරගන්න ওই ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ගොඩාක් නිවැරදිභාවයෙන්ට පත් වෙනවා. අපි සද්ධාව කියලා කියන්නේ නෝනා පන්සල් යනවා කියනවා මල් පූජා කරනවා සිල්පද පහ රකින්නවා කියන කාරණේ නෙමෙයි. ක්‍රිස්තියානි මහත්තයෝ සිල්පද පහ ආරක්ෂා කරනවා සමහරම. ඒ නිසා එහෙම නැතුව අපි සුදු ඇඳුම් අඳිනවා පන්සල් වලට යනවා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි සද්ධාව කියන්නේ. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ යමක්ද දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ ඒ දරුවා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුන දේට අදාළව ජීවත් වෙන්න.
බුදුරජාණන් වහන්සේ යමක්ද තරුණයෙක්ගෙන් තරුණියක්ගෙන් බලාපොරොත්තුනේ විවාහක මහත්මයෙක්ගෙන් මහත්මියගෙන් ඊට අදාළව ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ යමක්ද පාලකයෙක්ගෙන් බලාපොරොත්තුනේ ඒ පාලකයා ඊට අදාළව ජීවත් වෙන්න. මෙතනයි සත්‍තාව කියන්නේ. නමුත් එහෙනම් වර්තමානයේ නෝනා මේ කිසිම කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන බව පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක් පරිහානියට යන්නා වූ කාරණා. පාලකයන් උදෙසා දේශනා කරනවා. ඒතර පරිහානියට පත් නොවී සමාජයක් පවත්වාගෙන යන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව රැස් වෙන්න කියලා. නිරතුරුව සාකච්ඡා කරන්න කියලා. රැස් වෙලා සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙන්න කියලා. මේ ක්‍රමවේදය අපේ රටේ තියෙනවද? නිරේතුරුව රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳලා යන ක්‍රමවේදයක් තියෙනවද? රැස් වෙන්නේ ඉස්සෙල්ලාම රැස් වෙන්නේ අද මන් දෙන්නම් කියාගෙනමයි ද්වේෂයට ඇති කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ රජවරුන් පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපායි කියලා. මේක අපේ රාජ්‍යයේ සිද්ධ වෙනවද කාගෙන් හෝ පක්ෂ විපක්ෂ කාගෙන්වත් සිද්ධ වෙනවද? අතීතේ පැනෙව්වා වූ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා. අතීතේ රජවරු පැනෙව්වේ නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. නමුත් මේ සිද්ධිදාමයන් ක්‍රියාත්මක වෙනවද? මේ රටේ බලවත් අර්බුද මතුවෙන්නේ සැරෙන් සැරේ මොකක් නිසාද? අතීතයේ වැඩිහිටින් පාලකයන් පැනෙව්වා වූ නීති වෙනස් කරනවා. ඕනම දෙයකට ආර්ථිකයට වේවා ධර්මයට වේවා සමාජයට වේවා පරිසරයට වේවා අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියනවා. පනවපු නැති නීති අලුතෙන් පනවන්න එපා කියනවා. අපේ රටේ යම් දවසක ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වුණා නම් රාජ්‍ය විරෝධී දේවල් ඇති වුණා නම් නෝනා ඔය සෑම දෙයකටම හේතුව ඔය හේතුවමයි. අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරන. නොපෙනෙව්වා වූ නීති අලුතෙන් දාන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතීතයේ පැනවූ නීති රජවරු විසින් පැනවූයේ කුමන දේ මූලික කරගෙනද? මෙහෙම අතීතයේ පැනෙව්වා වූ නීති නිරතුරුව මේ අතීතයේ රජවරු පැනෙව්වේ නෝනා මේ ශාසනය ආරක්ෂා කරමින්. බුදුරජාණන් වහන්සේ මෙතනදී රාජ්‍යයේ ආරක්ෂාව වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ගැන හිතලා තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. රාජ්‍ය ආරක්ෂාව විතරක් නෙමෙයි. මේ ශාසනයේ ආරක්ෂාවක් ගැන. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දිනෙන් දින සද්ධාව දුර්වල වෙනවා කියලා. දැන් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බට වඩා සද්ධාව දුර්වල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සද්ධාව දුර්වල වෙන්න මේවා තුලින් බුදුදහමට එල්ල වෙන අභියෝගයන් වැඩි කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ රාජ්‍ය ආරක්ෂා කරනවා ජනතාව ආරක්ෂා කරනවා වගේම සද්ධර්මයේ ආරක්ෂා උදෙසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සද්ධර්මයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජ කෙනෙක් ඉන්න අවශ්‍යයි. රජතුමා දුර්වල වෙන මොහොතක් පාසා ඒ දුර්වල රජතුමා නිසා නිරේතුරුවම දංගෙඩියට යන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආර්ථයන් නෙවෙයි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාලකයා කියන කෙනා ශක්තිමත් භාවයෙන් තබන්න තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරන්නේ. එතන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුව රැස් වෙන්න. සාකච්ඡා කරන්න. සමගියෙන් විසිරෙන්න. අතීතයේ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති නීති අලුතෙන් දාන්න යන්න එපා. අතීතයේ හිටියා වූ රජවරුන්ට වැඩිහිටියන්ට නිරේතුරුව සලකන්න පූජා කරන්න ඒගොල්ලන්ගෙන් අවවාද උපදෙස් ගන්න. මේ රටේ ඉන්න කාන්තාවන්ට තරුණියන්ට ලැදරියන්ට කවදාක්වත් හිංසා කරන්න එපා. ඒගොල්ලෝ සම්පතක් හැටියට ආරක්ෂා පිරිමි ගැන එතනදි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ගැන කියන්නේ. කාන්තාව ගැනයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. මොකද කාන්තාව දුර්වල වුණොත් නෝනා මුළු සමාජෙම දුර්වල වුණා වෙනවා. මොකද කාන්තාව දුර්වල වුණා කියන්නේ අම්මා කියන අර්ථය දුර්වල වුණා වෙනවා. අම්මා කියන අර්ථය දුර්වල වුණොත් ඒ අම්මා නිසා අනාගත ලෝකෙට බිහි වෙන සෑම දරුවෙක්ම දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අම්මා කියන තැන ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අර ලදරිය කියන පුංචි තැනින් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය වයසේ පාසල් යන ලදරියන් ආරක්ෂා කරගන්න. තරුණියන් ආරක්ෂා කරගන්න. කාන්තාවන් කුලකාන්තාවන් ආරක්ෂා කරගන්න. ඒගොල්ලන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒගොල්ලෝ පූජනීයත්වයෙන් තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ තුල තියෙන පන්සල් ආරාම දේවාල. ඒ කියන්නේ බෞද්ධ ආරාම විතරක් නෙමෙයි. අනිකුත් ආගම්වල දේවාලත් ආරක්ෂා කරන්න. ඒවා පෝෂණය කරන්න, නඩත්තු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට තුල වැඩ ඉන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලා අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පසය ලැබුණාද නොලැබුණාද මේවා සොයලා බලන්න කියලා. තේරෙනවද? ඒකෝර දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයක පිරිහීමට පත් නොවී අපරිහානී ධර්ම හැටියට දේශනා කරන ධර්මයන් ඕනා සමාජවල තියෙනවද? මේක ආණ්ඩුවේ වරදක්වත් විපක්ෂයේ වරදක්වත් නෙමෙයි. කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි. මම මේ පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් අපි එච්චරටම බැහැරයි. දෙන්න.
නමුත් අපි සියලු දෙනාම අඳින්නේ සුදු ඇඳුම්. අපි බලයක් ගත්ත ගමන් ඉස්සෙල්ලාම යන්නේ නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. නමුත් නෝනා කොතැනක ගියත් බුදුරජාණන් වහන්සේ සමාජකින් බලාපොරොත්තු වෙන රජයකින් බලාපොරොත්තු වෙන මූලික කාරණාවන්ගෙන් එකක්වත් ඒ ආකාරව සිද්ධ වීමක් නැහැ. එලෙහිටින් අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව මෙතන තියෙනවා. තේන්න. එනිසා යම් කෙනෙක් දක්ෂණං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් හැටියට මේ ධර්මතාවයන් හිස්මුදුනින් පිළිගන්න ඕනා අනිවාර්යෙන් මේ සමාජය යම් කාලයකට හෝ නිවැරදි භාවයකට පත්වෙන සමාජයක් බවට පත්වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට කීකරුභාවය ඇති කරගත්තාට පස්සේ ආ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙනවා. ඒ පාලකයා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පරිපූර්ණ වුණාට පස්සේ එයා කුසලයේ අකුසලයේ වෙනස අඳුනනවා. එයා සීලයේ දුස්සීලභාවයේ වෙනස අඳුනනවා. එයා දන්නවා මේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම මගේ අතීතයේ ඥාතියෙක් කියන තැන ඉඳන් එයා කිසිම ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් තුල ඉඳන් ලෝකේ දකින්නේ නැහැ. එයා සැමට කරන්න තියෙන උපකාර ධර්මයන් සිද්ධ කරනවා. එතකොට මේ සම්මා දිට්ඨිය අර්ථයන් තරම් නොනා සුරක්ෂිත සමාජයක් බිහි කරන්න වෙනත් ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල වෙච්ච තැනයි අපි ජාතිවාදය ආගම්වාදය මේ සියල්ල මතු කරලා ගන්න. අද වර්තමාන සමාජයේ මේ ජාතිවාදය ආගම්වාදය මේ වචන භාවිතා වෙන තරමට නෝනා අපි දකින්නේ සද්ධාවේ දුර්වලභාවයමයි. ඒ නිසා මෙතනදී අවසානයේ ගොදුරු වෙන්නේ කවුද? අර තරුණ පරපුරයි. මොකද ඒගොල්ලන්ට මේවා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. වැඩිහිටි පරම්පරාව නිර්මාණය කරලා දෙන පාරේ ඒගොල්ලෝ ගමන් කරනවා. තේන්න? ඒගොල්ලෝ ගමන් කිරීම තුළ අවසානයේ මේ ළමා පරපුර තරුණ පරපුර නෝනා සිල්පද බිඳගන්න පුරුදුනොත් කාමයේ වර්ධවා හැසිරීම ඔය පැත්තට යොමු වුණොත් අනාගත ලෝකයක් ගැන අපිට කතා කරන්න නම් දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාදය තුළට කොටු වෙලා මෙවැනි අසභ්‍ය දෙයට යොමු වන තරුණ තරුණියන්ට දරුවන්ට අත්වන ඉරණම ඉතාමත් සෝචනීයයි නේද? අනිවාර්යෙන්ම ඒවා කරන කෙනා ධර්මයේ තුලට යන්නේ නැහනේ. ධර්මයේ සිල්පද ආරක්ෂාවකට යන්නේ නැහැ. මොකද ආස්වාදයේ තුලමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඒ ආස්වාදයේ තුල ජීවත් වෙද්දී මෙලව වශයෙන් ඒගොල්ලෝ පිරිහීමටපත් වෙනවා. මෙලව වශයෙන් පිරිහීමටපත් වෙනවා කියන්නේ සදාචාරාත්මක භාවයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා. ඒ සදාචාරාත්මක භාවයෙන් අපේ සීලාචාර ධර්ම සදාචාර ධර්ම අපේ සංස්කෘතියෙන් ඒගොල්ලෝ පිරිහෙන්න නෝනා. ඒ පිරිහෙන මොහොතක් පාසා ඒගොල්ලෝ මුළු සමාජයටම ද්වේෂ කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අපි දිහා අතීතයේ අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ සියල්ලම නෝනා දෙවිවරු වෙලා අමනුෂ්‍ය වෙලා අපි දිහා බලන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ආරක්ෂා කරලා දුන්න සදාචාරයේ සීලාචාර ධර්මයන් ඒගොල්ලෝ අපිට ආරක්ෂා කරලා දුන්නා. වෙන කවුරුත් නෙමෙයි අපිට මේවා ආරක්ෂා කරලා දුන්නේ. සමාජයට මේ අපේ සංස්කෘතිය සීලාචාරකම් වැදගත්කම් මේ සියල්ල අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීතයේ හිටිය වැඩිහිටිය මුතුන් මිත්තෝ. එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරපු දේ මේ මොහොතේ රැකගැනීමේ ආරක්ෂකයා බවට පත් වෙන්නේ තරුණ පරපුරමයි. වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට අර අතීතයේ හිටපු අය මේවා ආරක්ෂා කරගෙන මෙතෙන්ට ගෙනත් දුන්නා. එතකොට මේ ගෙනල්ලා දුන්න දේ ඒ අය දුර්වල කරගන්නවා නම් ඒ අය විනාශ කරගන්නවා නම් ඕනා. ඒ විනාශ කරගන්න මොහොතක් පාසා එක පැත්තකින් අර අතීතයේ මේවා ආරක්ෂා කරලා දිව්‍ය ජීවිත ගත කරන යක්ෂ ජීවිත ගත කරන අමනුෂ්‍ය ජීවිත ගත කරන අය නිරේතුරුව මේගොල්ලෝ කෙරේ ද්වේෂය ඇති කරගන්න. තේන්න? ඒක අපිට පේන්නේ නැහැ. ඒ තරුණ පරම්පරාව කෙරේ තියෙන බලවත්ම අනතුරු ඒකයි මුලින්ම. ඒක අපේ ඇසට පේන දෙයක් නෙමෙයි. ඒක කවදා හරි අපි දකින්න නම් සමාධියේ ඇස ප්‍රඥාවේ ඇස ලබන්න ඕන. ඒ ඇස ලබන වෙලාවේ අපි දකිනවා මේ වර්තමාන මොහොතේ සමාජයේ තරුණ පරම්පරාව මේ කාම ඡන්දයන් උදෙසා ඇදී යන වේගය දකිද්දී අර අමනුෂ්‍ය අර දෙවියෝ නෝනා බලවත් ආකාරයට අකුසල් කරගන්න. ගැටෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මෙවැනි අසභ්‍ය දේ ප්‍රිය කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. මේ අමනුෂ්‍ය කොටස් තවදුරටත් තරුණ තරුණියන්ව තමන්ගේ ගොදුරු බවට පත් කරගන්නවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කණ්ඩායම් දෙකම තියෙනවා. තේරෙනවද? එක පැත්තකින් ඒගොල්ලෝ මේ පීඩාවට පත් වෙනවා, දේශයට ලක් වෙනවා. අනිත් පැත්තෙන් නෝනා මේවාට කැමති පිරිසක් ඉන්නවා. මේ මනුස්ස ලෝකේ කාමච්ඡන්දයන්ට කැමති, කාමයන්ට විකෘති කාමයන්ට කැමති අය වගේ අමනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. දැන් අපි බලමු ඉස්සර දැන් කෙනෙක් නාන තොටු පොලක් ගත්තාම නැත්තම් ඔය ගෝල් ෆේස් එකේ ඒ කාලේ අපි දකිනවා ඔය කොහේ හරි දෙන්නෙක් ආදරය කරන තැනදී කවුරු හරි හැංගිලා බලන් ඉන්නවා. ඒතකොට දැන් බලන්න සමහර අවස්ථාවල අර තදබද තියෙන අවස්ථාවල බස් එකකට යන්න බෑ කාන්තාව. විකෘති කාමාශාවන් තියෙන අය දුම්රියක යන්න බෑ. සමාජයේ නිදහසේ යන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි විකෘති කාමාශාවන් දරාගත්ත අය නෝනා මැරෙන වෙලාවේ කාමාශාවන් උපාදානය කරගෙන අර විකෘති අමනුෂ්‍යයන් හැටියට උපදින. දැන් සමහර බස්වල මේ විකෘති අමනුෂ්‍ය යනවා. ඒ විකෘති කාමාශාවන් ලබන.
අපි දන්නේ නැහැ. නාන තොටුපොලේ නාන කාමරයේ මේ සෑම තැනම නෝනා අර විකෘති අමනුෂ්‍යයන් නිරේතුරුව ඉන්නවා අර කාමාශාවන් ලබන. සමහරු කියන්නේ කළු කුමාර දෝෂය වැළඳුනා කියලා සමහර කියන්නේ ඒ මොකද්ද? ඒ කියන්නේ ශරීරයේ ගඳ ගහනවා, දාඩිය දානවා, ඒ වගේ මොකක්ද මේ වෙන්නේ? අර විකෘති ආශාවන් තියෙන සමහර ප්‍රේතයෝ නෝනා උපදින්නෙම අර සිල්වත්භාවයෙන් දුර්වල කාන්තාවන්ගේ මේ කිහිලිවල ඉකිලිවල උපදින අමනුෂ්‍යයෝ. ඒගොල්ලෝ උපත ලබන්නේ නෙමෙයි. මොකද ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත්. ඒ අර කුණු ආසාවන් උපාදානය කරගෙන ඒවා උපාදානය කරගෙන ජීවත් වුණාට පස්සේ අන්න අර මිනිස්යාට හැමදාම දාඩිය දානවා, ගඳ ගහනවා, අන්න කියනවා කළු කුමාර දෘෂ්ටි වැහුණා කියලා. ඒයි අර අමනුෂ්‍යයන් ඇවිල්ලා උපාදානය කරගන්න. ඒතකොට එවැනි තත්වයකට පත් වෙන්නේ නෝනා සද්ධාවෙන් සීලෙන් දුර්වලයිමයි. තේරෙනවද? ඒවෙන් ශක්තිමත් අයට කවදාකවත් ඒ අනතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි නිරේතුරුව දකින්න ඕනේ වර්තමාන සමාජයේ නිරේතුරුවම මේ අපිට පෙනෙන විකෘති කාමාශාවන් තියෙන මිනිස්සෙයින්ට වඩා නෝනා අමනුෂ්‍ය ලෝකේ නොපෙනෙන විකෘති කාමාශාවන් තියෙන අය වැඩි. ඒ නිසා නිරේතුරුව Taman දක්ෂ වෙන්න ඕනේ ඇඳුමක් පැළඳුමක් අඳිද්දී, ගෙදර ජීවත් වෙද්දී, ඔබේ නිදන කාමරයේ ජීවත් වෙද්දී, නාන කාමරයේ නාද්දිත් නෝනා කවදාක්වත් අපි අඩ නිරුවතින් ඉන්නවායි කියන කාරණයට යන්න එපා. ඒක දරුවන්ටත් පොදු දෙයක්. සමහර විකෘති කාමාශාවන් තියෙන අය ඉන්නවා නෝනා, ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ දරුවන්මයි. දරුවන්මයි සමහරට අවුරුද්ද 2ද 3ද 4ද 5ද කියලා ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේම දරුවන්මයි. ඒතකොට මෙවැනි දරුවන් ඉලක්ක කරන මේ විකෘති කාමාශාවන් තියෙන අය මැරෙන මොහොතේ ඒගොල්ලෝ අර විකෘති කාමාශාවන් තියෙන ප්‍රේතයෝ හැටියට ඉපදුලා ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ අර දරුවන්. ඒ නිසා නිරේතුරුවම දරුවෙකුට උනත් කවදාක්වත් නිර්වස්ත්‍රව නින්දට යන්න දෙන්න එපා. අඩ නිරුවතින් නින්දට යන්න දෙන්න එපා. අමනුෂ්‍ය හානිය කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ගේ බැල්ම වැඩි වෙන්න ඒ ළමයාට කාමයන්ට යන්න තියෙන හිත වැඩි වෙනවා. මොකද හුඟක් අය ගෙදරදී ඉන්නේ අඩ නිරුවතින්. එක්ක කොට කල්සමක් ඇඳගෙන එක්ක මොකක් හරි ඇඳගෙන. වර්තමානයේ නාන කාමර හැම ගෙදරකම තියෙන නිසා දොර ලොක් කරගෙන නාන්නේ නිරුවතින්. අඩ නිරුවතින්. තේන්න? ඒතකොට මේ ඔබ අඩ නිරුවතින් නැහවත් ඔය නාන කාමරේ අර විකෘති ප්‍රේතයෝ 10 12 15 ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ගේ බැල්ම වැටෙද්දි දිගට වැටෙද්දි නෝනා ඒගොල්ලන් දන්නේම නැතුව කාමාශාවන්තයට යනවා. වර්තමාන තරුණයන් උගක් වෙලා තින්නේ ඒකයි. අර පැත්ත වැඩෙන්න අර ශරීරය එළියට පෙන්නන්න අඩ නිරුවත් වෙන්න අර අමනුෂ්‍යයින්ගේ ග්‍රහණය වැඩි වෙනවා අපි වටේ. ඒ වැඩි වෙනකොට නෝනා හිතා ගන්න බැරි විදියට ළමා කාලෙදිම කාමයන්ට හිත දුවනවා. කාමයන්ට හිත දුවනවා. මේ සමාජයෙන් ලැබෙන උත්තේජනයත් වැඩි ඒ පැත්තට අන්න විකෘතිය කරාම යනවා. ඒ නිසා නිරේතුරුවම දරුවෙක්වත් කවදාක්වත් අපි දන්නවා රස්නේ වැඩි කියලා සමහර අම්මලා ඇඳුම් ඔක්කොම ගලවලා දරුවාව නිදි කර. දරුවා වුණත් නාන කාමරේ නානවා නම් අඩු වශයෙන් කොට කල්සමක්වත් අන්දලා නාන්න පුරුදු වෙන්න. මොකද එවැනි දේවල් තුලිනුත් නෝනා බලවත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව අමනුෂ්‍ය ලෝකයේ ඔයිට වඩා භයානක දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අමනුෂ්‍ය ලෝකයේ තියෙනා වූ භයානක දේවල් නොදකින නිසාමයි නොදන්න නිසාමයි තවත් මිනිස්සයා මේ ලෝකයේ තුල මේ විදිහට දුක් විඳින්මින් ගමන් කරන්නේ. ඒවා දකින්නේ නැහැ. මොකද අමනුෂ්‍ය ලෝකයේ මේ අමනුෂ්‍ය වගේම නෝනා තිරිසන් අමනුෂ්‍ය ලෝකෙකුත් තියෙනවා. භූත තිරිසන් අමනුෂ්‍ය ලෝකයක් තියෙනවා. දැන් මේ තලගොයෙක් ඉන්නවා වගේ භූත තලගොයි ඉන්නවා. මේ මැස්සෝ මදුරුවෝ ඉන්නවා වගේ භූත මැස්සෝ මදුරුවෝ ඉන්නවා. ඒක සමාධියෙන් තමයි කවදා හරි දකින්නේ. එවැනි අය නෝනා සමහර විට අපේ ශරීරය ඇතුළට රිංගන්නත් පුළුවන්. එවැනි භූත මැස්සෙකුට භූත මැගලුවෙකුට අපේ ශරීරය ඇතුළට රිංගන්න පුළුවන් අවශ්‍ය. කළා පීඩාවන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් මේවාට එකම හේතුව නෝනා විසඳුම දේවාලේ පස්සේ යනවා යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා නෙමෙයි. ඒවා තුලින් තව ඒවා උච්ච වෙනවා කළ යුත්තේ සද්ධාව තුල සීලය තුල ශක්තිමත්. සද්ධාවයි මුල් වෙන්නේ. සද්ධාව කියන්නේ පන්සල් යනවා කියන කාරණේ නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි. අද වර්තමානයේ මේක සම්පූර්ණයෙන්ම වැරදි විදියට ජීවිතයට ගන්න. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ යමක්ද අපිට කියලා තියෙන ඊට අදාළව අපි ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් කවදාක්වත් සද්ධාව නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. සීලය නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකුට සද්ධාව සීලය මතු කරගන්න බෑ මුලින්ම. එයාට කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ මෛත්‍රියයි මුලින්. සද්ධාව සීලයත් බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ නැහැ. මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු. තරුණ පරපුර මේ විකෘතියෙන් බේරා ගන්න ආකාරය අපි ඉදිරි දිනයකදී අනිවාර්යයෙන්ම උන්වහන්සේ සමග සාකච්ඡා කරමු.